තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ අපි කරන සාකච්ඡාව මේ ඊයේ කරපු සූත්‍රයක් මුල් කරගෙන මෙතනින් පස්සේ බොහෝ වෙලාවට අපි අර පටිච්චසමුප්පාද සාකච්ඡාව කරන අතරතුර අඟහරුවාද ධර්ම සාකච්ඡාවේදී සමුදා ධර්ම සාකච්ඡාවේදී ඉදිරියට කරන වැඩසටහන් වලදී හම්බ වෙන විශේෂ කරුණු ඉස්මතු වෙන සූත්‍ර කරුණු අපි සාකච්ඡා කරනවා. ඊට ආසන්නම දවසක එකේ තියෙන ලස්සන ඒ කියන්නේ ප්‍රතිපදාවට අදාළ කරුණුක සමහර අවස්ථාවලදී ඒ සාකච්ඡා කිරීමට වේලාව අඩු බවක්, ඒ වගේම විශේෂයෙන් මගේ වෙහෙස මේ හැම දෙයක් බලපාන නිසා නිදහසේ ඒ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් එතනදී ඇත්තටම සාකච්ඡාවට සම්බන්ධ වෙද්දී මේ දේශනා අහලා තියෙන්නට වෙනවා. නැත්නම් ඒ කාරණාව සාකච්ඡාවට යෙදෙන්න අමාරු වෙනවා මේ දේශනාව අහලා තිබුණ නැත්නම්. අද මම ඊයේ අපි ධර්ම සාකච්ඡාවේදී කතා කරපු ගණක මොග්ගල්ලාන සූත්‍රයේ කරුණු කිහිපයක් මට හිතුණා කතා කරන්න ඕන කියලා. ආනන්ද සප්පයි සූත්‍රයේ ගොඩක් ගැඹුරු පරයයන් තිබ්බේ. අර ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී අර මූලික කාරණාවක් සහ ප්‍රතිපදාව පිළිබඳව ලස්සන කරුණු ටිකක් මම හිතන අපි මේ ළඟදී කරපු සාකච්ඡාව හා සම්බන්ධ කරුණු ටිකක් එකේ යෙදුණා. අර මාර්ගය සම්බන්ධයෙන් කතා කරනකොට රටගහනුවරට යන මාර්ගය ඉදිරිපත් කරනකොට නොගිය කෙනාට කියපු කෙනාගේ වැරද්දක් වෙන්නේ නැහැ නේ. ඒක නොගියට ඒ වගේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිපදා බුදුරණන් වහන්සේ ඉදිරිපත් කරනවා. නමුත් ඒකේ නොගිය කෙනාට ඒකේ බුදුරණන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ. එතනදී තව එකක් භාග්‍යවතුන් වහන්සේ අවසානයේදී පෙන්වනවා මේක සීක ප්‍රතිපදාව කියලා. නිවන අපේක්ෂාවෙන් ඉන්න කෙනාගේ මේ ප්‍රතිපදාවයි කියලත් භාග්‍යවතුන් වහන්සේ එතන පැහැදිලි කරනවා. ඒ වගේම රහතන් වහන්සේටත් ඒක සුඛ විහරණයකට උපකාරයක් කියලත් ඒක පැහැදිලි කරා. ඉතින් මෙන්න මේ කරුණු ටිකක් අපි කතා කරන්න යනවා. මොකද අපි දැන් හැමෝම අර මූලිකත්වයට යොමු වීම ගැන කතා කරන නිසා එතනදී අපට ගන්න කරුණු කිහිපයක් තියෙනවා. බුදුරණන් වහන්සේ අර උදාහරණ කිව්වට පස්සේ මේ ගණක මොග්ගල්ලාන කියනවා ලස්සන කරුණු ටිකක්. බුදුරණන් වහන්සේ කියපු කාරණාව හා එකතු වීමත් බුදුරණන් වහන්සේ කියපු කාරණාව හා එකතු නොවීමත් කියන මේ දෙක ඉස්මතු කරලා පෙන්නනවා. එතනදී පෙන්නනවා බුදුරණන් වහන්සේ හා එකතු නොවන අය. ඒ කියන්නේ ඒ කියපු කාරණාව හා අනුගත නොවන අය. නැත්නම් අර මාර්ගයට යොමු නොවන අය. ඒ කියන්නේ අහගන්නවා. ඒ කියන්නේ ඒ මාර්ගය ගැන විස්තරي ඒ විදිහටම අහගන්නවා. නමුත් අහගත්තට දැන් ඇහෙන්නෙත් ඒකමයි, අහගන්නෙත් ඒකමයි. ඒ වචනම මතකත් තියාගන්නවා. ඒ නිමිති හැබැයි එයා ගත කෝණේ වෙනස්. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න කාරණාව හැටියට අර කරුණ ටික ඉස්මතු කරනවා. මොකද්ද? සටකපට බව, මායා බව, ඊළඟට අවංක නැති බව, තම්බය, මානය, අකීකරුකම, ශ්‍රද්ධාව නැති බව. ඒක විශේෂයෙන් ඉස්මතු කරන ඉස්සල්ලාම ශ්‍රද්ධාව නැති බව. මෙන්න විදිහ කරුණු ගොඩාක් පැහැදිලි කරනවා. චපල බව, මුඛරි බව. ඊළඟට ඒ විදිහටම ඊළඟට අර සති සම්පජන්නේ ඒ කරුණු ටිකත් ඉදිරිපත් කරලා පෙන්නනවා. ඒව නැති බව කියලා. ඒවා තියෙන අය බුදුරණවහන්සේ හා එකතු වෙනවා කියනවා. දැන් අර මාර්ගය යන උදාහරණය පැහැදිලි කරනවානේ. රජගහනුවරට මාර්ගය හරියට කියනවානේ. හරියට කියද්දී ඒ මාර්ගයම අහගන්නවා. ඒකමයි අහන්නේ. වෙන එකක් නෙවෙයි. හැබැයි ඒක ඒ විදිහට කියන දේ අහන්න ඒකට අවනත වෙන්නට වෙනවා.
ඒක කියන කාරණාම හොයාගන්න වෙනවා. දැන් අපි දන්න නිමිත්තක් ඔකට ගලපන්න ගියොත් එහෙම. ඒක එන්නේ අර ශ්‍රද්ධාව මධිකමත් එක්කනේ. තම්බයත් එක්කනේ. වංකකමත් එක්කනේ. නැමෙන්නේ නැතිකමත් එක්කනේ. ඒ කාරණා වෙන්නේ. දැන් අපි හිතමු මොනවා හරි නිමිති ටිකක් කියනවා. වංගුවල ස්වභාවය කියනවා. හැරෙන පැති ටික කියනවා. ඔය කියනකොට අපි අර ඒ කරුණ වලට අපේ ටිකකුත් දාගන්න. මේ කවදාවත් නොගිය පාරක් නෙමෙයි. ඒක තේරුම් ගන්න. අහද්දි තේරුම් ගන්න. එතකොට මොකද වෙන්නේ? එහෙම වෙන්නේ මේයි අර ඇතුලේ තියෙන කෙලෙසේක. එහෙනම් බලන්න මේ ධර්මයේ කොච්චර ඇහුණත්, ඇහෙන්න හැකියාව පරිසරයේ තිබුණත් අපි ඇතුලේ කෙලෙසේ තියෙනවා නම් අර සටකපට මායා බව, දැඩි බව, ශ්‍රද්ධාව නැති බව, අකීකරුකම, නැමින් නැතිකම, මේ වාචාලකම, මුකරිකම, ඒ කියන්නේ මේ ඔක්කොම එන්නේ ඇයි? අපට හැම වෙලෙම අපේ ජීවිතේ මේ අර හරකෙක් තලුමරමලා ඒක භුක්ති විඳින්න තනකොළ ටික මේ වගේ තමයි අපි හැම වෙලෙම අපේ ස්වභාවය මුකරි, කට වාචාලයි. ඊළඟට අපි අපේ දේම ඉස්මතු කරන්නේ ඒ දඟලන්නේ. දැන් කවුරුත් අහන ප්‍රශ්නයකට උත්තර දෙනවට එහා ගිහිල්ලා අපි අපේ අර ඒකයි ඒ කට වාචාල බවක් මුකරි බවක් ඉස්මතු කරන්නේ ඒකයි අපේදී අපි නිකන් අර ඉදිරිපත් කරනවා. නිකන් කතා කර යද්දී. එච්චරටම අර මේ තමන් කියන කාරණාව ඉස්මතු වෙලා එනවා. ඉතින් ඒකත් එක්ක අර තමන්ගේ මතය තහවුරු කරගන්න සටකපට බව, මේ වංචනික බව, සද්ධාව නැති බව, දැඩි බව මේ හැම දෙයක්ම ඉස්මතු වෙනවා. එතකොට අර කීන දේ හරියට අහගන්න බැරි වෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන් අයින් වෙච්ච තැන තමයි අර කියන දේ හරියටම අහගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන දේ හරියටම අහගත්ත තැනදී දැන් ඔන්න අපේ නිමිති නැතුව අහගන්න ඕනේ. කොහොම අමාරු වැඩක්ද ඒක අහගන්න. ඒ කියන නිමිති ටික අහගන්න. ඒක හරියටම අහගත්තට පස්සේ ආයේ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව පාර දිග. අන්න ඒක නිවැරදිව නිරවුල් වීම හරියට බුදුරණවහන්සේ කියපු කාරණාව හරියට මහගත්තා වගේ දර්ශනයටපත් වීම කියන්නේ. ප්‍රතිපදාව යනවා කියනකොට අන්න නිවීම කරා යමු වෙනවා වගේ. ඇයි අරක හරියට මහගත්තා. හැබැයි එකක් හරි වරද්දලා අහගත්තා. එකක් හරි වරද්දලා අහගත්තා නම් එයාට යන්න බැරි වෙනවා, වෙනස් වෙනවා. එහෙනම් බලන්න මේ කොච්චර වැදගත් වෙනවද මේ ಗುಣධර්ම ටික. දැන් ඕතනදී ඇත්තටම බලන්න කොයි ಗುಣධර්ම කියන කාරණාවද රාගය පිළිබඳව ඊළඟට සාමාන්‍යයෙන් අර මේ ලෝකයා සම්මත කරන ඒවට එහා ගිහිල්ලා ඇතුළේ කෙලෙසේ ප්‍රබලත්වයට දෙන්නේ. අපි මම හිතන්නේ සාමගාම සූත්‍රයේ සාමගාම සූත්‍රයේදී. ඒක හිම කතා ඊළඟ කීර්ති සූත්‍රයේදී. හිම කතා කරද්දී ඒ වගේත් අර ඉස්මතු කරේ අර තමා දැඩි වෙන දැන් අපි ගැටීමක් ඇති වෙන කාරණාවක් දෙන්නේ අර තමාගේ මතයත් එක්කනේ. නමුත් අර රාගය කියන කාරණාවට ලොකු තැනක් දීලා නැහැ. මොකද ඒක ආස්වාදයක් එක්කනේ තියෙන්නේ. අතන ඒක තමයි ඉන්නවා. නමුත් ප්‍රබල වැඩි අර මේ අර සාමාන්‍ය අංගුත්තර නිකාය අර එකේ ටික නිපාතේ දුක නිපාතේ සූත්‍රෙත් තිබ්බේ මේ ද්වේෂය කියන කාරණාව මේ විපාක වැඩි කියන එක මේ දණ්ඩ කිප්ප විරාගා නමුත් බොහෝ විපාක. ඇයි ඒක එච්චරට මේ කියපු කාරණාව එක්කම ප්‍රබලත්වයක් තියෙනවා. මේ මතවාද එක්කන වැඩපිළිවෙල මේ යමක් ඉගෙන ගන්න එක්කන වැඩපිළිවෙල. ඇත්තට මේක ගොඩාක් ප්‍රකට වෙන්නේ මේ තම්බ බව දැන් අපි හිතනවානේ අර කාමයන් සේවනය කරන අයට නෙවෙයි තියෙන්නේ. නෑ එයාලා කාමයේ සේවනය කරන්නේ. එයාලාට ඒක ප්‍රකට වෙන්නේ නැහැ වැඩි. ප්‍රකට වෙනවා. නමුත් ඒකට වඩා කාමයේ භුක්ති විඳිනවානේ. දැන් මේ කරුණු ටික ඉස්මතු වෙලා ඉන්නේ කොතනද? වැඩිපුර ඉස්මතු වෙලා ඉන තැන තමයි මේ විශේෂයෙන් මේ තම්බය ඊළඟට මානය අකීකරුකම සුවච නැති බව ඊළඟට ඔය වගේ කාරණා අර මතවාදත් එක්ක ඉන්නේ. අපි මං හිතන්නේ ඉගෙන ගත්ත අර සංයුත්ත නිකාය හරි සූත්‍රයක බුදුරණවහන්සේ පෙන්වන්නේ ශ්‍රමණවරු මතවාදයත් එක්ක ඉන්නේ කියලා. ඒ කියන්නේ ශ්‍රමණවරුන්ගේ තියෙන විමුක්තිකාමීන තියෙන මතවාදත් එක්ක. ඒ කියන්නේ අර ප්‍රධානම කාරණාව තමයි ප්‍රකට වෙන්නේ. අර ගොරෝසු කෙලස් ටික යම් ක්‍රමයකින් ඉක්මවලා නමුත් අර ප්‍රධාන මූලිකම කරුණු ටික ප්‍රකට වෙනවා. එතකොට අර විමුක්තිය කරා යන ප්‍රතිපදාවක් ඇහුනට ඒක ඇතුළට යන්නේ නේ අර කෙලස් ටික නිසා. ඔන්න ඕක ඉක්මවීමෙන් බුදුරණවහන්සේගේ ධර්මය අහන කොටයි අර නිවැරදි මාර්ගය යනවා කියන්නේ.
ඒක තමයි අර පෙන්වන්නේ අර උදාහරණෙත් දීලා. කියන කෙනා හරියට කියනවා යන කෙනා හරියට අහගන්න නැතු යනවා. එහෙනම් ඒ හරියට අහගන්න අපි තුල මේ අකුසල ධර්මයන් නැත්නම් මේ ඇතුළතම තියෙන ඒ කෙලෙස් ධර්මයන් කොහොමනම් ප්‍රහාණය වීමක් ඇති විය යුතුයිද? ඒකෙත් ප්‍රධාන පෙන්වන්නේ ශ්‍රද්ධාව එක්කනේ. බලන්න එතකොට ඉතින් නැත්තේ මොකක්ද ඒවා තියෙද්දි? ඒ කෙලෙස් තියෙද්දි ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඒක හරියට අහුම්කම් දෙන්නේ නැහැ. ඊළඟට තමයි අපි හිතන්න ඕන එකක් තියෙනවා. දැන් ධර්මය අහනකොට කියන කාරණාව සියුම් දෙයක්නේ. ඒකට අනුගත වීමක් යෙදෙන්නේ නැතුව අර කෙලෙස් ඉස්මතු වෙනවා කියන්නේ ජීවත් පැවැත්මේදී කොහොම වෙයිද? පැවැත්මේදී වැඩි. පැවැත්මේදී ඔක ප්‍රකට වෙනවා. ඇයි? දැන් පැවැත්මේදී ප්‍රකට වෙන්නේ සාමාන්‍ය දේවල්නේ. ඉතින් එහෙනම් පැවැත්මත් එක්ක ජීවිතය ගත කරනකොට අර අකුසල ධර්මයන් වැඩිපුර එනවනම් අර වගේ සම්පූර්ණයෙන් ඒ වගේත් එනවා. හැම තැනකදීම ජීවිතේ මේක අපි අයින් වෙන හැටියට බලන්නට ඕනේ. අන්න ජීවිතේ හුරු කරන්නට ඕනේ. ඒක හුරු කිරීමක් කරන්නට ඕනේ. එහෙම හුරු කිරීමක් අපි නොකළොත් අපිට ඇත්තට මේ ධර්මය ඇහුවට ගන්න බෑ. ඒ නිසා අපි මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න අපි හුරු කිරීමක් ජීවිතේ කරන්න ඕනේ. අනිත් එක තමයි බුදුරණවහන්සේ පෙන්වන ධර්මය අපි දැන් හැම වෙලෙම කතා කරනවානේ මේ ජීවිතයයි ධර්මයයි දෙකක් නෙමෙයි කියලා. අපි කොච්චර කීවත් අපට අර ජීවත් සාමාන්‍ය රස්සාවක් කරලා සාමාන්‍ය ජීවිත පැවැත්මක් ගත කරන නැත්නම් පැවිදි අයගෙන නම් භික්ෂු ජීවිතය තුළ සාමාන්‍ය වත් පිළිවෙත් කරගෙන සාමාන්‍ය වැඩ පිළිවෙල කරගෙන එකක් ධර්මය අහලා ධර්මයට අනුගත වීම තව එකක්. ඒ කෝණේ තියෙන තැන මොකක්ද දෙන්නේ? ඒ කෝණේ තියෙන තැනම ඇත්තටම ප්‍රතිපදාවකට අදාළ දහමකට යොමු වීමක් ඒ චින්තනය තුලම නැහැ. ඒ දෙකක් වෙලා. ජීවිත එකක් ධර්ම එකක්. හැම වෙලෙම බලන්න ඕනේ මේ ජීවත් වීම කියන කාරණාව ධර්මයේ කියන එකත් එක්ක. එතකොට එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතමුකෝ ජීවත් වීම ධර්මයේ කියනකොට මම උදාහරණයක් කියන්නකෝ මෙහෙම. අපි ධර්මය අහගෙන ඔන්න ඒ අවස්ථාවේ ඔන්න බණ භාවනා කරගෙන නැමීලා කාට හරි නැමීලා අවනතෝ නිකන් අපි අපිට නැමිලා වගේ පේනවා. ජීවත් සාමාන්‍ය ධර්මය අහද්දී. දැන් එතකොට අර අපි දන්නවනේ ඉහළ කෙනෙක් කියන නිසා කියලා නැමිලා ඉන්නවා. අපි හිතමුකෝ සාමාන්‍ය ජීවිත පැවැත්ම ගත කරනකොට. එතකොට නෑ. එතකොටනේ ඉස්මතු වෙන්නේ මේ කෙලෙසේ ප්‍රකට වෙලා තියෙන්නේ. කෙලෙසේ ඉස්මතු වෙන්නේ. අතනදී සියුම් යනවා. ඒක ප්‍රකට වෙන්නේ නෑ. අතනදී ප්‍රකට වෙනවා. ඒ සියුම් යන්නේ ප්‍රකට වෙන්නේ නැත්තේ. එක්ක ධර්මයේ ඉගෙන ගන්න කෙනා පිළිබඳව මොනවා හෝ ක්‍රමයකට සමාජයෙන් හරි නැත්නම් තමන් යෙදීමත් එක්ක හරි ගරුත්වයක් එක්ක හරි අර ප්‍රකට වීමක් වචනයකින් හරි යෙදෙනව අඩුයි. හැබැයි ජීවත් වෙන සාමාන්‍ය සමාජයට යමු වුණාට පස්සේ අන්න අරක ඉස්මතු වෙලා එනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අනේ ඒ ජීවත් වීමේ ධර්මයේදී නෙමෙයිනේ. එතකොට බුදුරණවහන්සේ මේ පෙන්වන්නේ මේ ජීවත් වීමේ ධර්මයේ දෙකක්ද? ඔන්න හිතන්න ඕන කරුණු ටික. එහෙනම් අපට අතනදී කෙලෙසේ ප්‍රකටව අහු වෙනවා නම් අපි එතනදී දැන දැක අපි ඒකට පහර දෙන්නට ඕනේ. ඒක හරියට පහර නොදුන්නොත් අපට බුදුරණවහන්සේ ධර්මයේ හරියට අහන්න බෑ. අපි ප්‍රකට වෙන්නේ නැති වුණාට ධර්මයේ අහද්දී අපේ මතයක් මේකට දැම්ම කියලා. නමුත් කතා කරලා බලනකොට ඇතුළේ සිවුම් මේකමයි ගිහින් තියෙන්නේ. තමන්ගේ වාතීමයි ගිහින් තියෙන්නේ. ප්‍රකට වෙන්නේ නැහැ. බලන්න මේ කෙලෙස් එක මේ කතා කරන්නේ. බුදුරණස් කතා කරන්නේ කෙලෙස් එක්ක. වෙන දෙයක් එක්ක නෙමෙයි. දැන් අපි ගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී කෙලෙස්ය ලොකුවට ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන තැනදී අපිට ඒක අල්ල ගන්න පුළුවන්. අල්ලගෙන අපි ඒකට පිළියමක් හොයන්න ඕනේ. ඒකට හිත හිතා අපි ඒක වෙනස් කරගෙන ධර්මය අහන්න ඕනේ. ඔන්න එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය ඒ කියපු මාර්ගයට අනුගත වීමට සුදුසුකම ඔන්න. කියන්නේ කියපු මාර්ගයේ අනුගත වීමනේ තේරුම් ගැනීමට. දැන් ඒ කියන කාරණා වහලා හරියට තේරුම් ගන්නට අවශ්‍ය සුදුසුකම. ওই සුදුසුකම නැත්තම් බෑ. මම මේක විස්තර වශයෙන් මේ පැහැදිලි කරලා පෙන්නුවේ. නැත්තම් අපි ඕක කොච්චර අපි කතා කරත් මහල්ලාවට ওই කරුණු ටික අපි තුල ඇවිදilla අපිට අර ගන්න ධර්මයේ තුල කියන කාරණාව අයින් වෙලා යනවා.
දැන් අපි කොහෙන් ගත්තත් දැන් ධර්ම ඉගෙන ගද්දි බලන්නකෝ. අරහි කැලලක් එනවා, මෙහි කැලලක් එනවා, අරහි කැලලක් එනවා. ඒ කියන්නේ ඒක අපේ මතයක් නේ. ඒක ඉස්සරහට එනවා. අර කියන කාරණාවට යන්නේ නැහැ. දැන් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී බුදුරණවහන්සේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ප්‍රතිපදා, අනුපුබ්බ ක්‍රියා කියලා පෙන්නනවනේ. ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ඊළඟට ඉන්ද්‍රිය සංවරය, සති සම්පජන්ණය. ඔය කරුණු පිළිවෙලට පැහැදිලි කරලා මේ සමාධිය වඩලා රුක්ක මුල් ආරණ්‍ය සේනාසන ගිහිලා සමාධිය වඩලා අවසානයේ අරහත්ත්වයට දක්වාම පැහැදිලි කරනවනේ. එතකොට දැන් මේ ප්‍රතිපදාව බලන්නකෝ. අනුපූර්ව ප්‍රතිපදාව. දැන් මේක පෙන්වන්නේ කාටද කියලා කියනවා සේකයට. මේ සේකයට. එතකොට සේකයාගේ බුදුරණවහන්සේගේ ධර්මය අහපු සේකයා අහලා ඒ ප්‍රතිපදාවට යොමු වෙච්ච සේකයාගේ ප්‍රතිපදාවක් තියෙනවා. අන්න සති සම්පජාන සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ. ඒක කෙනෙක් කරන එකක් නෙමෙයි. අතන කෙනෙක් කරන එක. සති සම්පජාන සූත්‍රයේ හික්ම යුතුයි කියන කාරණාව නෙමෙයිනේ කියන්නේ. සිදු වෙනවා කියන එක. මෙතන හික්ම යුතුයි කියන කාරණාව. ක්‍රම දෙකක්. එතකොට දැන් අපි හිතමු එහෙනම් ඉස්සල්ලාම කෙනෙක් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මේක සීක ප්‍රතිපදාව. සීක ප්‍රතිපදාව කියන්නේ සීකේ කළ යුතු වැඩේ. අතන ප්‍රතිපදාව හැටියට. මෙතන සීකේ කළ යුතු වැඩේ හැටියට. දැන් මෙහෙම හිතන්න මම හිතන අපි එදා සාකච්ඡාවේදීත් පැහැදිලි කරා. යම් කිසි කෙනෙක් සීක ප්‍රතිපදාවට අනුගත වුණා නම් යම් කිසි කෙනෙක් සීක ප්‍රතිපදාවට අනුගත වුණා නම් කියන්නේ සක්කාය දිට්ඨි දුරු වෙන ප්‍රතිපදාවට අනුගත වුණා නම් එයාට මෙහෙම කෝණයක් එනවාද? එයාට අනුගත වුණා නම් එයාට සීක නොවන අයක් ඉන්නව ලෝකේ ඒ අයට හික්මෙන්නේ බේම් ප්‍රතිපදාව. දැන් මම සීක නොවන අය කොටසක් ලෝකේ ඉන්නවා. පුතජන කොටසක් අපි ඒක ඉස්සරේ කතා කරලා සාකච්ඡායි පුතජන කියන කාරණාවත් එක්ක සක්කාය දිට්ඨියත් එක්ක. ඒ වගේම මෙතන සීක නොවන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කියන්නේ සීක නොවන පිරිසක් ඉන්නවා. ඒ අයට මූලිකෝ ටිකක් කියන්න ඕනේ. එතකොට ඒ අයට මෙන්න මේකයි කිව යුත්තේ. සිද්ධාර්ථය. ඒකක් කියදේ ඉද. ඒක යෙදෙන්න විදියක් නැහැනේ. ඒක යෙදෙනවා නම් එයා සීක ප්‍රතිපදාවට බැහැගෙන නැහැ. ඒක යෙදෙනවා නම් එයා සීක ප්‍රතිපදාවට බැහැගෙන නැහැ. එයා තාම බුදුරණවහන්සේ ධර්මය අහලා නැහැ. ඒ කියන්නේ වෙනම කොට්ටාසයකට වෙනම දෙයක් තියෙනවා ලෝකේ. ඒ කියන්නේ මේක අවබෝධ කරගත්ත බුදුරණවහන්සේ මේ කියන ක්‍රමේ මේ ඒ කියන්නේ මේ කෝණේ වෙනස් වෙන ක්‍රමේ පෙන්වන්නේ. දැන් අපි හිතමුකෝ දැන් භික්ෂුවකට නැත්නම් බුදුරණවහන්සේ කරා යොමු වෙච්ච කෙනෙකුට අර හික්මෙන්න ඕන කරුණු ටික කියනවා. මෙහෙම හික්මෙන්න ඕන කියලා. ඒ කියන්නේ මොන ක්‍රමයකටද? බුදුරණවහන්සේ ක්‍රමයට. එතකොට බුදුරණවහන්සේගේ ක්‍රමේ මේක මොකකටද පෙන්වන්නේ? නිවීමට. බුදුරණවහන්සේ ක්‍රමේ පෙන්වන්නේ නිවීමට. බුදුරණවහන්සේගේ ක්‍රමයට අනුගත වීමේදී ඒක තියෙන්නේ ඒ ක්‍රමයට නම් එයාට අනිත් ක්‍රමයක් ගැන ඇත්තටම තියෙන වෙනම ඇත්ත ක්‍රමයක් තියෙනවා. එහෙමද හම්බ වෙන්නේ? නැත්තම් අර අන්ත කියන කාරණාව වලට නොයන බවක් කියන එකද හම්බ වෙන්නේ. අපි කතා කරන්නේ සබ්බාස සූත්‍රය. අතීත අනාගත වර්තමාන පිළිබඳව ඉන්නවා කවුද මොකද්ද නැද්ද කෙසේද අතීතෙ හිටි අනාගතෙ දැන් ඔක යෙදෙන්නේ නැහැ කියනවනේ. ඉතින් ඒක යෙදෙන්නේ නැත්නම් අර ප්‍රශ්නේ ඉන්නේ ඇයි? ඒක යෙදෙන්නේ නැත්නම් අර ප්‍රශ්නේ ඉන්න විදිහක් නැහැ. ඒ නිසා හොඳට හිතන්න අපි ඒ කෙනාගේ කෝණේ එකයි මේ ප්‍රතිපදාව ඉස්මතු කරගන්න ඕනේ. අපට ඔහොම ඔය භාග්‍යවතුන් වහන්සේගේ ඒ තාත්වික ප්‍රතිපදාව කියන කාරණාව
ඉස්මතු වෙන්නේ නැත්තේ තාත්වික ප්‍රතිපදාව කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැත්තේ ඇත්තටම අපි අර බාහිරින් අහලා දාගත්ත තමා කියලා තහවුරු කරගත්ත කියන්නේ නිශ්චිත වෙන්නේ තමාගේ අදහසත් එක්කනේ. කලින් අහගත්ත මනසින් හිතපු කරුණුත් එක්කනේ. මෙන්න මේක එක අපි එකතු වෙලා එකෙන් තමා තහවුරු කරගෙන එකෙන් දැඩි වෙලා. දැන් මේකනේ අපි හැම වෙලෙම ඉස්සරහට දාගන්නේ. අර සද්ධම්ම සම්මෝහ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. දැන් මේකනේ ඉස්සරහට දා සම්මත නියම සූත්‍රය. තමා කියන කාරණාවට ගැළපෙන බවක් එක්ක. දැන් මේක ඉස්සරහට දාගෙන ඉන්නවා කියන තැනදීම ඇහුම්කන් දෙන්නේ නැහැ ධර්මයට. මම හිතන අපි ඉදා සාකච්ඡාවේ කතා කරා. අපි ඒ විදිහට යමක් දාගෙන තියෙන්නේ යමක් අපි අර්ථය පරීක්ෂණය කරලා තේරුම් ගත්ත මම තේරුම් ගත්ත දේ. දැන් ඒක මම තේරුම් ගත්ත දේනේ. ප්‍රතිපදාව හම්බෙන්නේ නැතුව මම තේරුම් ගත්ත දේ. ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැතුව මන් තේරුම් ගත්ත දේද හරි නැත්නම් බුදුරණවහන්සේ කිව්ව දේද? ඔන්න අපිට හිතන්න ඕනදී. මං කීප එක පැහැදිලි වුණාද දන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නකෝ ඕන සතර මහා ධාතු ගැන අපි කල්පනා කරනවා. දැන් බුදුරණවහන්සේ සතර මහා ධාතු ගැන පැහැදිලි කරානේ. ඊතර වෙන්න මේක අදාළ බුදුරණවහන්සේගේ ඊතරණ ප්‍රතිපදාව එක්ක පමණි කතා කරා. දැන් ඒකෙදි ඒ ඊතරණ ප්‍රතිපදාව කියන්න ඕන වචන ටිකක් පැහැදිලි කරා. මොකද්ද? පඨවි කක්කල කාරිගත උපාදින්න ওই විදිහේ ওই හතර මහා ධාතු ගැන පැහැදිලි කරා. දැන් අපි ඒක ගැන හොඳට හිතනවා, කල්පනා කරනවා. කල්පනා කරනකොට මොකද වෙන්නේ? ඒකේ කරුණ අපට හොඳට වැටහෙනවා. ඒ කියපු කරුණ. හැබැයි වැටහෙනවා. එතනින් ස්වාක්ඛාත බව ඊතර වීමත් එක්ක කුළු ගැන්නිලා නැහැ. සම්දිත්තික බව, අකාලික බව කියන ප්‍රතිපදාව ලැබුණේ නැහැ. හැබැයි ඒක හරි. ලැබුණේ නැහැ ඒක හරි. දැන් හරි දෙයක් නේ හම්බුනේ. හැබැයි ප්‍රතිපදාව හම්බුන්නේ නැහැ. දැන් ඒ හරි බව, නිර්වුල් භාවය හම්බුනේ කාටද? මට. එතකොට මට හම්බෙච්ච හරි වූ නිවැරදි භාවයක් නේ. අපි අහපු කාරණාව කාගේද? බුදුරන් වහන්සේගේ. දැන් මේ දෙකේ නිර්වුල් මොකද්ද? හරි දේ මොකද්ද? බුදුරන් වහන්සේගේ දේනේ. මේක වැරදිනේ. අපි මේක අතහරින්න දක්ෂ නැහැ. අන්න අර කියනවනේ දෘෂ්ටි වලට ග්‍රහණය වෙනවා කියලා. තමන් ගත්ත මතේ අන්න ඒකට යමු වෙනවා. ශ්‍රද්ධාව විශ්මත වෙනවා කියන්නේ අර බුදුරන් වහන්සේ කියද අනුගත වෙනවා. ශ්‍රද්ධානුසාරී කියන්නේ හිතනවා ආය අනුගත වෙනවා. තව හිතලා බලන්න. බුදුරන් වහන්සේගේ ධර්මයට එන තැනදී ධර්මය අහනකොට මූලිකවම ඇතිවිය යුතු කාරණාව මොකද්ද? ධාතු තේරෙන එකද? පටිච්චසමුප්පාදය හම්බෙන එකද? පංචපාස්කන්ධය හම්බෙන එකද? ආයතන හම්බෙන එකද? විචක්ෂණයද? විචක්ෂණයනේ. දැන් අපි ධාතු ගැන මෙහෙම හොයලා ගියාට පස්සේ අපට හම්බුනේ ධාතුද? අපි තියාගෙන ඉන්නේ මේ ධාතුල ස්වභාවය හරි භාවයද? අපට අවශ්‍ය විය යුත්තේ ශ්‍රද්ධාවට යොමු වෙලා ආය විචක්ෂණයක් කරන්න අර විචක්ෂණශීලීව උපකාර කරගන්න එකද? මූලට ආය යොමු වෙලා ශ්‍රද්ධාවනේ විචක්ෂණශීලී බව ඉස්මතු කරගන්න එක. අපි හිතන්නේ අපිට ධාතු ගැන නිරවුල් වෙන්නට ඕන කියලා. නෑ අපට ඒකෙන් ඒ ධාතු ගැන හිතපු එකෙන් අපට විචක්ෂණශීලී බවක් ඇති වුණා. අරව වැඩක් නෑ දැන්. ඒතරම් පිටුද හම්බුන්නේ නෑනේ. Tamanට කොච්චර තේරුණාද ඒක අතහැරියා. ඇයි අතහැරියේ? ශ්‍රද්ධාව ඒක ආය මුලට ගියා. බුදුරණවහන්සේ ළඟට ගියා. හරියට අර මොකද්ද? මම හිතන්නේ මේක අපි මේ කතා කරා උදාහරණ කිහිපයක් එක්ක විරුද්ධ චුම්බක දෙකක් එකට ඇදිලා යනවා වගේ. ඒ වගේම කුඹි ටිකක් පැණි ගොඩකට එනවා වගේ. පසු පැටිය බඩගිනුනාම එළදෙනගේ තන බුරුලට එනවා වගේ. අන්න ශ්‍රද්ධාව ඉස්මතු වෙච්ච කෙනාට එතෙන් දෙමු වෙනවා. මොකද හේතුව ශ්‍රද්ධාව එක. එයා දන්නවා මේ කාරණාව හිතුවා. නමුත් ඒතරේ ප්‍රතිපදාව හම්බුන්නේ නැහනේ. ආය මුලට. අර ආය වැඩන්නේ අර හිතපු ටික. ආය හිතනවා. සිදුවෙන්නේ නැද්ද ශ්‍රද්ධාව ආවොත් මේ විචක්ෂණශීලී බව නිතර සිදුවෙන එක. සිදු වෙනවනේ.
ශ්‍රද්ධාව આવොත් විචක්ෂණශීලී බව. යෝනිසෝ මනසිකාරය ඒකට අනුව කරනවා. අල්ලගන්න දෙයක් තියෙනවද? නැහැනේ. අල්ලගන්න දෙයක් නැහැ. ඇයි ශ්‍රද්ධාව එක? ශ්‍රද්ධාව එක යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙනවා. බලන්න සක්කාය දිට්ඨි ප්‍රතිපදාව සක්කාය දිට්ඨි දුර වෙන ප්‍රතිපදාවක් ප්‍රකට වෙනවා. නිත්‍ය සම්මාසනයේදීලා නැහැ. මේ ඔක්කොම ටික වෙලා නැද්ද? සේරම ටික වෙලා. හැබැයි අපි ශ්‍රද්ධාවෙන් අහලා අපි මොනවා හෝ අරන් තේරුම් ගන්න නිරවුල් කරගෙන අපි ඒ තුල ඉන්නවනම් තමන්ගේ මතය හරි ඊළඟට යමක් හම්බ වෙලා ශ්‍රද්ධාව පැත්තට නෙමෙයි යමුවන්නේ සක්කාය දිට්ඨිය තර වෙලා යමක් හම්බුනක නිති සම්මර්ෂණය. හැබැයි එහෙම නැතුව යෙදුනා නම් එයාට ශ්‍රද්ධාවයි යෝනිසමනසිකාරය උපපරීක්ෂණයයි විචක්ෂණයයි එච්චරයි. මොකද්ද හම්බෙන්නේ කතාරන්නේ? පටවි කියලා හම්බෙන්නේ පටවි යථාභූත ඥානය හම්බෙන්නේ කොතනද? පටවි යථාභූත ඥානය හම්බ වෙන්නේ සෝතාපන්න වීමදීනේ. සත්‍ය ඥානය ඇටියට. ඊතර වෙන ප්‍රතිපදාවක් එක්ක. එතෙක් හම්බ වෙනවද? එතෙක් හම්බුණා නම් පටිසම්පද අංගිකනත් හිතලා බලන්න. එතෙක් හම්බුණා නම් වැරදීනේ. ඒ කරුණින්ම අපිට තහරන්න පුළුවන්. ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඒ කරුණින්ම තහරන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ චින්තනය අපට ඒ චින්තනය එන්නේ කොහොමද? අර ගණක මොග්ගල්ලාන සුත්‍රයේ තියෙන අර කෙලෙසයින් වීම. ඒක ගොරෝසු අපි පුරුදු කරන්න ඕනේ. ඒ වයින් කරන්න. තම්බය, අකීකරුකම, වාචාලකම, මුඛරිකම, ශ්‍රද්ධාව නැති බව. මේවා අපි අර මේ මූලික ටික ගැටෙන ගතිය. ඒව දුරු කරන්නට ඕනේ. ප්‍රකට වෙද්දි දුරු කරන්නට ඕනේ. එහෙම අය ඉන්නවා ලෝකේ. කලාතුරකින්. ඒ අයට අන්න මෙහිම ඇහෙනකොට ඒකට නුගත වෙනවා වැඩි. දැන් අපි දැකලා තියෙනව නේද මෙහිම එකක්. පුංචි ළමයින්ට බලන්න මේ පුංචි ළමයින්ගේ අර අවනත භාවය, කීකරු භාවය. අවනත භාවය, කීකරු භාවය කියන කාරණාව තමන්ගේ මතයකට යමු නොවීම කියන කාරණාව කොහොමද යෙදෙන්නේ කියලා. ඒ කියන්නේ පුංචිම කාලේ ಗುಣධර්ම මේ ධර්මයේ අහලා මගපල වුණා කියන එකනේ මම කියන්නේ ಗುಣධර්මය. දැන් මොකක් හරි කිව්වට පස්සේ ඒකට කෝණයක් නැහැනේ තමන්ට දාගන්න. මේ ඇහිීමේදී දාගන්න කෝණයක් නැහැ. දැන් ඒක හොයනවා අහනවා. ඇයි දැන් අම්මා විශ්වාසයි. තාත්තා විශ්වාසයි. එච්චර විශ්වාසයි. තමන්ගේ මතයට එන්නේ නැහැ. කීකරුයි. ඒ කීකරුකමත් එක්ක අම්මගෙන්ම තාත්තගෙන්ම තව විස්තර අහනවා. තව විස්තර අහලා ඒක නිරවුල් කරගන්නවා. තමන්ගේ දෙයක් නෑ මොකක්වත්. එහෙමනේ ලෝකෙට මිනිස්සෙක් ළමයෙක් ආවම එයාගේ සමාජ ව්‍යාප්තියක් හැටියට එයා සමාජයට ආවට පස්සේ මහා දැනීම් ගොඩක් බවට පත් වෙන්නේ. ඔන්න ඔය මානසිකත්වයක් එක්ක අපි බුදුරණවහන්සේගේ ධර්මය අහන්න ඕනේ. ඇයි එහෙම අහන්න ඕනේ නැත්තේ? දැන් අර අම්මගෙන් තාත්තගෙන් අපි යමත් පොඩි බබා තේරුම් ගන්න අහන්නේ පොඩි බබාට මනුස්ස ලෝකෙට ආවහම මෙලෝ දෙයක් කියලා දන්නවද? මේ ලෝකේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ. පොඩි දෙයක්වත් කිසි දෙයක් දන්නේ නැහැ. එහෙනම් එයාට දැනගන්න තියෙන්නේ කාගෙන්ද? අම්මගෙන් තාත්තගෙන්. බුදුරන් වහන්සේගේ ධර්මයේ ලෝකෝත්තර ප්‍රතිපදාව. මේක මම මේ සාමාන්‍ය උදාහරණයක් කිව්වේ. එහෙනම් මේක ගැන හිතන්නවත් දෙයක් නැහැ. අපි මෙලෝ දෙයක් දන්නවද? ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳව දන්නේම නැහෙනේ. දන්නේම නැත්තම් අපි ඇයි ලෝකේ අපට හම්බ වෙලා හරි කියලා හම්බෙන කාරණාවක් මේකට ඇතුල් කරගෙන අපි ඒක තේරුම් ගන්න යන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? ඒක ප්‍රශ්නයක්. ඔන්න ඔය ක්‍රමීණිත ධර්ම ඉගෙන ගන්න නිසා තමයි ඇත්තටම මේ ධර්මයට යන්න බැරි වෙලා තියෙන්නේ. බුදුරණන් වහන්සේ මාර්ගය පෙන්නුවා. මාර්ගය පැහැදිලි කරා. ඒ විදිහට යන්න බෑ. යන්න බැරියයි. අපි තුල තියෙන එක පැත්තකින් කෙලෙසේ ඒකම තමයි. ඒ කෙලෙසෙම ඇහෙද්දි ධර්මයේම ඇහෙද්දි එතකොට ධර්මයේ ඇහෙනවා හිතන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. දැන් අර පෙස්සට
පෙස්සරත් ධර්මයේ ඇහුණා සෝතපන්න දැකියාවත් බුදුරණවහන්සේ ඉදිරියේදීම. තමන්ගේ කෙලෙස් ප්‍රකට වෙලා ඒකට අවනත වුණේ නෑ. අනුගත වුණේ නෑ. කෙලෙස්යේ මුල් කරගෙන තම්බය නැමෙන්න නැතිකම, ශ්‍රද්ධාව නැතිකම, කීකරු නැතිකම ඒක ප්‍රකට වෙලා ඒක මුල් කරගෙන අර තමන්ගේ දේවල් ඉස්සරහට ආවා. අන්න අපේ මතය එනවා ඉස්සරහට. අපි දාගත්තනේ දැන් ලොකු රාමුව ඔන්න සීල් රකින්න විදිය, සමාධි වඩන විදිය, ධර්ම කරුණු තේරුම් ගන්න විදිය අපි ලොකු රාමුවක් දාගෙන ඉන්නවා. දැන් අපි මේ ධර්මයේ අහන්නේ මේ රාමුවට මොනවා හරි ක්‍රමයකින් ගැලපෙන්න නෙමෙයිද? ඊතර වෙන්න දහන්නේ. ලේබල් එක නිතර වීම කියන්නේ. නේද? ඊතර වීම කියන එක ලේබල් එක. ඊතර වීම කියන එක ප්‍රායෝගික වෙන්නට ඕනේ. ලේබල් එක වෙන්න බෑ. ඊතර වීම ප්‍රායෝගික වෙන තැනදී තමයි බුදුරණවහන්සේගේ ධර්මය හම්බෙලා තියෙන්නේ. එහෙනම් බලන්න මේ කාරණා මේ විදිහට හික්මෙන්න අපට කොච්චර අපි තුල හැකියාව වගේම ගුණධර්ම අවශ්‍යයිද? දැන් බලන්නකො අපි දැන් මේ හැම දේශනාවක හම්බුනාර පටු බව සහ පුළුල් බව කියන එක අප්‍රමාණ බව. පටු වෙනවා කියන්නේ කොටු වෙනවා කියන්නේ තව එකක මැනීමක් එක්ක යෙදිලානේ. අපට ගොරෝසු පටු බව ගන්න පුළුවන් අපට මේ ගොරෝසු අපේ ලෝකේ අපි දාගෙන ඉන්න රාමුවත් එක්ක කියන එක. ඒකට අපි අහු වෙලා. අපි අර විවෘත මනසකින් හිතන්නේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ කියන කාරණාව එක්ක අපි බලනකොට අපි ගත්ත මතවාද එක්ක අපි කොටු වෙලා. තම්බයත් එක්කමයි තියෙන්නේ. විවෘත අපි හිතන්නේ නැහැ. පළල් නැහැ මනස කොහේ අවබෝධ කරන්නේ. දැන් අපි කියනවා මෙහෙම එකක්. අපි මේ තේරුම් ගන්න දාගෙන මේ ඔක්කොම කරන්නේ බුදුරණවහන්සේගේ ධර්මයනේ. මොන ධර්මයේද ලෝකෝත්තර? මොකද්ද ලෝකෝත්තර කියන්නේ? අපි ඉගෙනගත්ත පංච උපාදානස්කන්ධයට, අපි ඉගෙනගත්ත පටිච්චසමුප්පාද මේ තේරුම් ගත්ත විග්‍රහවලට, මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයේ මේ චත්තාරිසක සූත්‍රයේ තියෙන මෙන්න මේ කරුණ වලට මෙව්වට අපි ලෝකෝත්තර කියලා විවහාර කරනු ලැබේ. නේ? ඒවට අපි ලෝකෝත්තර කියලා විවහාර කරනු ලැබේ. අපි ඒවා ඉගෙනගෙන ඉන්නේ. අම්මෝ අපි ලෝකෝත්තර ප්‍රතිපදාව දන්නේ. අපි ඒවා ඉගෙන ගත්තා. මොකද්ද? අර කොම්බුවයි ලයන්නයි ලෝ කරලා කයන්න. ඒකනේ. ඒක දන්නේ. ඒකේ අර්ථය කොම්බුවයි ලයන්නයි ලෝ කරලා කයන්නයි අල්තයන්නයි තයන්නයි රයන්. එහෙම එකක් නෙමෙයි. ලෝකෝත්තර කියන අර්ථය වෙන්නට ඕනේ. අර්ථය විලාද? අර්ථය විලා නැත්තම් අපි තේරුම් ගත්ත කාරණාව. අපි ආයේ මුලට යා යුතුද නැද්ද? මුලට යා යුතුමයි. මුලින් ඉඳලම පටන් ගත යුතුමයි. ඇත්තටම මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ අපට නොපෙනුනාට මොකද අපි සූත්‍රයක් ගන්නකොට බලන්නකො අපි මේ හරිම පුදුමයි කියන්නේ මේකේ තියෙන මේ අර මේ ආකාර පද ව්‍යංජන පරියාය හරිම අකමැති බලන්න. ගණක මොග්ගල්ලාන සූත්‍රය මොකද්ද කියලා අහුවොත් කවුරු හරි අහලා බලන්න මොකද්ද ඒකේ තියෙන්නේ කියලා. අර මෙන්න මෙහෙම කරාට පස්සේ මේ රහත් වෙනවා මේකයි සීක ප්‍රතිපදාව. කොච්චරයි කියන්නේ යන්න අර උදාහරණෙ කියයි. හැබැයි මේකේ මේ කාරණා පිළිබඳව තව ලස්සන විග්‍රහ ටිකක් තියෙනවා මේකේ අපට තේරුම් ගන්න. අර ಗುಣධර්ම පිළිබඳ අපට ඒව අහුවෙන්නේවත් නැහැ. ඇයි අපට ඒව නැහැනේ? අය මොකටද ඕගෙන බලන්නේ? ඒ කියන්නේ අපට ඒව නැහැ කියලා අපි දැන් ලේබල් කරගෙන ඉවරයි. ඒ නැහැ කියලා ගන්න අර බලන්නකො කොච්චරනම් මේ හිත කැමතිද? මේ ඇත්තටම ප්‍රශ්නේ මොකද්ද? පුජ්‍යලයේද? නෑ කෙලෙස් වල. එච්චර ප්‍රබලයි කෙලෙස්. අපි කැමති අපට ඒවා නෑ කියලා ගන්නත්. තරුණේ මොකද්ද? තමා.
තමාට ලකුණන්නේ හම්බුනේ. තමාගේ මතේ තහවුරු වෙනවා නේද? අපට ඔය කෙලෙස් නැති නෑ කිව්වහම. අපට නම් තම්බේ නෑ. අපට නම් මායාව නෑ. අපි නම් එකට එක කරන්නේ නෑ. අපට නම් ශ්‍රද්ධාව තියෙනවා. අපට නම් නැමීම තියෙනවා. අපි නම් කීකරුයි. ඇයි අපි හොඳ කෙනෙක් කරන්නේ? අපට ඌව නෑ කියලා දැනගත්තාම අන්න ඒක ඇති කරගන්න උත්සාහ කරනවා. නමුත් අපි ගන්නේ සූත්‍රය ගත්තට පස්සේ අර කෑලි ටිකක් විතරයි. මේ සූත්‍රයේ මේ තියෙන සාමාන්‍ය මූලික කාරණාවක් එක්ක. ඒකෙදි අපිට යෙදෙන තැන අපි ගන්න ටික එච්චරයි නං. ආනෙන්ජ සප්පාය සූත්‍රයේ හිම කොහොම ගනීද? නේද? ඒ අර ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී ඒ වගේ කාරණාවයිද අපි ගන්නෙ ටික එච්චරයි නං. ආනෙන්ජ සප්පාය සූත්‍රයේ මොනවා ගනීද? ඒක ගැන හිතන්නවත් දෙයක් නෑනේ. මොකද ආනෙන්ජ සප්පාය සූත්‍රය පිළිබඳව කතා කරන්න ගියොත් එහෙම මේ සේකයෙකුට කියන වැඩපිළිවෙල සේකයෙක් ආර්යෙක් අපි ඔව හිතන්නේ නෑ ආර්යය හිමුණාට මං හිම වෙන්නේ මට නම් පුළුවන් හරියටම සෝතාපන්න මාර්ගයට බහින්න. ආර්යය ඉතින් මුලා වෙනවා මේ ධ්‍යාන වඩන්නට ගිහිල්ලා. ආත්ම අත්තේන වාත්තඤ්ඤං ශුඤ්ඤය කියලා ආර්යය ඉතින් ආකිඥායතනටයි. මම යන්නේ මම මේ හරියට ශ්‍රද්ධාව මුල් කරගෙන මම මේ සෝතාපන්න මාර්ගයට යනවානේ. ඔය චින්තනය අපි හැම වෙලෙම බලන්නකො ඒක ඒ සූත්‍රය තුලින් අපට සංවේගයක් ඇති වෙලා හිස ගිනි ගත්තා වගේ කියලා එනවද? එහෙම නැත්නම් අපට අර විදිහට Tamanට ලකුණක් වෙනවද? එහෙම නැත්නම් අයියෝ හිමද එහෙනම් අපට බෑ. මොකක්ද දෙන්නේ? සංවේගය ඇති වෙලා අර හිස ගිනි ගත්තා වගේ කියන කාරණාවයි ප්‍රකට විය යුත්තේ. නමුත් හොඳට හිතලා බලන්න එන්නේ අයියෝ එහෙනම් අපට බෑ කියන එකයි. නැත්තම් අර ඉතින් ඒ ස්වාමින් වහන්සේලා නැත්නම් ඒ සේකේ ආර්යවරු ඒවා වඩලා එහෙම මුලා වෙලා ඒකට යමු වෙලානේ. නමුත් අපි මේ මුලින් ඉඳලා අහගෙන යනවා. ඒ නිසා එහෙම වෙන්නේ නෑනේ. අපට සතුටක් වෙන එකක් නෙවෙන්නේ නේද? ඉතින් අපට සතුටක් වෙන එකක් වෙන නිසානේ සංවේගය ඇති වෙන්නේ නැත්තේ. දේශනාවක් අහලා සමන්ට ගලප ගන්නවා. මොන සංවේගයද? සංවේගයකුත් නැහැ. අර මේ හිත ගිනි ගත්තා වගේ කියන බවක් තාත්විකව ප්‍රකට වෙන්නේත් නැහැ. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ ඉගෙන ගනිද්දී පින්වතුනි මේ හොඳට හිතලා බලන්න. හොඳට හිතලා බලන්න. ප්‍රහාණය වෙන්නේ කෙලෙස්. කෙලෙස් ප්‍රහාණය. සංයෝජන නම් හම්බ වෙන්න ඕනේනේ. හම්බුනම් ප්‍රහාණය කරනවා. සංයෝජන ප්‍රහාණය වෙද්දී කෙලෙසුත් ප්‍රහාණය වෙනවා. අපට මුල ඉඳලම කෙලෙස් වලට පහරක් වදින විදිහේ අපි හිතමු අපට කෙලෙසි ප්‍රබලව තියෙනවා. කෙලෙසි ප්‍රබලව තියෙද්දිම අපි බණහන එකද වටින්නේ. කෙලෙසේටත් පහරක් ඇති වෙන තැනදී බණහන්න එකද වටින්නේ. කෙලෙසේට පහරක් වදිද්දිනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංශික දේශනාව කරලා ඉවර වෙලා උදාහරණයක් දෙන්නේ. මොකක්ද උදාහරණේ? අර පිරිසිදු රෙදි කෑල්ලක් වගේ සායම් කරන්න පුළුවන්. රෙදි කෑල්ල පිරිසිදුයි. එහෙනම් බුදුරුන්ගේ ධර්මය අහන්න ඒ හිත අවශ්‍ය නැද්ද? පිරිසිදු රෙදි කෑල්ල වගේ හිත අවශ්‍යයිනේ. අපි හිතන්නේ පිරිසිදු වෙනවනේ කරාම. එහෙම හිතන්නේ. එහෙම හිතුවට කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි අපි දැන් නිතර මේ කරුණු කතා කරනකොට මොකද වෙන්නේ? හිත ඇත්තටම අර ධර්මයත් ඇහෙනකොට සංවේගයයි මේ හැම එකක්ම ඉපැද්දිලා
ඇත්තට මේ ලැජ්ජාවක් ඇති වෙනවා. කෙලෙස් වලට ලැජ්ජාවක් ඇති වෙනවා. එයා කැමති නෑ ඒ කෙලෙස් පවත්වන්න. දැන් මේ තමත් එක්ක මේ තියෙන්නේ. දැන් අර අනුපිල්ල කතාව කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කෙලෙස් වල ස්වභාවය එක තියෙනවනේ. නෛෂ්ක්‍රම්‍ය ආයසංස. ඔය කතා කරන අනුපිල්ල කතාව. ඉතින් ඔන්න ඔය කරුණ අපි හොඳට බලන්නට ඕනේ. ගැඹුරට යන්න අපට හම්බෙන්නේ මේ බාහිර ගොරෝසු කෙලෙස් කියන එක නෙමෙයි සියුම් දේ. මේක එක්ක ඉස්සරහට යන්නට ඕනේ. ඒක තේරුම් අරගෙන ඉස්සරහට යන්නට ඕනේ. එතකොට මේ ධර්මයේ පිළිබඳව බලන්න පුළුවන් කෝණය පුදුම විදියකට පුළුල් වෙනවා. ඒ පුළුල් භාවයෙන් බලන්න පුළුවන්. නැති වුණොත් අපි තවත් රාමුවකට කොටු වෙලා සංසාරේ ගමන් කරන එක විතරයි වෙන්නේ. අවස්ථාව අහිමි වෙන එක විතරයි වෙන්නේ. අප්‍රමාදී බව ඇති වෙන්නේ නැහැ. අපට වෙන ගොඩාක් ಜಾති තියෙනවා. තමන්ගේ වැඩ කටයුතු හැටියට වැදගත් දේවල් මොකක් නැතුවද? බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ප්‍රතිපදාව පෙන්නන ප්‍රායෝගික වූ තාත්වික ධර්මයේ නැතුව. ප්‍රායෝගික තාත්වික බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ කිසි විදිහකින් හිතලුවක් නෙමෙයි. ඒක නිසා තමයි අතක්කාවචරයි කියන්නේ. තර්කාවචරණ හිතලුනේ ප්‍රායෝගිකයි. මේක තාත්විකව සිදු වෙන්නේ. තාත්වික කියන්නේ අහපව් කරන එකක් කියන එකනේ සම්දිත්තිකයි. මේ බව බුදුරණවහන්සේ ධර්මයේ සම්පූර්ණයෙන් තියෙන්නේ. අපි මෙවුවා වචන වලට පමණක් සීමා නොකරගත යුතුයි. අපි යම් කිසි දවසක හරි මුල ඉඳලා පටන් ගන්න තැන ඉඳලා මේ කරුණු ටික ටික හරි ප්‍රකට වෙනවා නම් තමයි ඉස්සරහට යන්නේ. එහෙම නැත්නම් යන්නේ නැහැ. ඉතින් මම ලොකු දහම් කරුණු වගේක් නෙමෙයි කතා කරේ මේ මූලික කාරණා ටික පිළිබඳව යම් විස්තරයක්. ඉතින් මේ සම්බන්ධයෙන් සහ ඊයේ අපි සාකච්ඡා කරපු ඒ සූත්‍ර සම්බන්ධයෙන් මතුවෙච්ච ගැටලු අද සාකච්ඡා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ වහන්සේගේ පැහැදිලි කිරීම අහගෙන ඉන්නකොට මට කල්පනා වුණේ දැන් අපිට මේ මාර්ගය ප්‍රතිපදාව හඳුනාගෙන ඒ පැත්තට යොමු වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ වැඩේ හරියට කෙරෙන්න නම් තමන්ගේ පැත්තේ තියෙන දුර්වලකම් ටික එක එක්කිනාට වෙනස් අකුසලයන් දුර්වලකම් තියෙන්න පුළුවන්. එතකොට ඒවා පිළිබඳව අවධානයෙන් බලලා ඒවටත් ප්‍රහාරයක් එල්ල කරමින් ගියොත් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ වගේ අදහසක් මට ඉදිරියට යාළුවාස් පොඩක් ඉගෙන තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි අනුපිළිවෙල කතාවක් ඉස්මතු කරලා පෙන්නන්නේ. අනුපිළිවෙල කතාව ඉස්මතු නොකිය යුතු අයත් ඉන්නවා. ඒ තමයි උපතිස්ස පරිබ්‍රාජකයා, ඊළඟට බාහ්‍ය දාරුචීරිය වගේ ඉන්න බොහෝ අය. ඒ අයට අනුපිළිවෙල කතාවක් කියන්න අවශ්‍ය නැහැ. මොකද එච්චරටම අර පිරිසුදුයි. අර වස්තේ පිරිසුදු වෙලා. එහෙම නැති අයට පිරිසිදු කරන්නට වෙනවා. එතකොට තමයි අර බුදුරණවහන්සේගේ ධර්මයේ නිවැරදිවම ඇති වෙන්නේ. ඇත්තට මේ ලෝකයේ දැන් විශේෂයෙන් මේ අපි නිතරම කතා කරා භික්ෂුවගේ උපසම්පදා සීලයේදී ගොඩාක් ඕකට හික්මවීමක් කරන්නේ. ඒකට හික්මවීම. ඒවත් පිළිවෙත් සහ ඒක සෑම කරුණු එක්කම අර බලෙන් ඒ තමන්ගේ මූලික කෙලෙස් ඇත්තට මූලික කෙලෙස් කියනකොට මේ අපි මේ දකින ලෝකයේ දකින කාරණාවට එහා ගිහිල්ලා මේ අර ප්‍රධානම කාරණාව තමයි මේකේ බුදුරණවහන්සේත් ඒකයි පෙන්වන්නේ යමෙක් ප්‍රඥාවන්තයි නම් එයා කීකරුයි නම් සෝච බව තියෙනවනම් එයාට මේ මාන්නය කියන කාරණාව ඉක්මවීම නැත්නම් අර දැඩි බව කියන්නේ ඒකනේ තව කෙනෙකුට අවනත වෙන ගතියක් ඔහුට තියෙනවනම්
ඉවසීමක් තියෙනවා නම් අවංකන මෙන්න මේ කරුණු තියෙන කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන්. ප්‍රඥාව විතරක් තිබ්බට බෑ. එයාට හැකියාව තිබ්බට නෑනේ නැවෙන්නේ අර පෙස්සල වගේ. එහෙනම් අර කරුණු ටික ඇති වෙන්නට ඕනේ. දැන් අපට මේ ඇත්තටම අපට එකක් හරියට තියෙනවා. එකක් හරියට නෑ කියලා කවුරු හරි කියන්න ගියොත් එහෙම ඒක එහෙනම් මේ බණහන එක වැඩක් නෑ. ඒ තමයි පුණ්‍ය ශක්තියෙන් ලැබෙන දේ. මොකද්ද? පුණ්‍ය ශක්තියෙන් ලැබෙන්නේ මනුෂ්‍ය ජීවිතයක්. පුණ්‍ය ශක්තිය කියන්නේ අවබෝධ කරගන්න හේතු වෙන්නේ ඊළඟට සද්ධර්මයේ ඇහිීම. ඇසෙන එක. ඒ සුදුසු පරිසරය. මේ ධර්මයේ ඇහෙන. දැන් මේ කරුණු පුණ්‍ය ශක්තියත් එක්ක ලැබිලා. ඒක නෑ කියනවනම් එහෙනම් මේ කරන වැඩි අර්ථ ශූන්‍ය කියන කාරණාව එතනම ගැබ්බෙලා ඉවරයි. ඒ කියන්නේ මේ අහන වැඩි ධර්ම ඉගෙන ගන්න වැඩි අර්ථ ශූන්‍යයි කියලා එදිලා. ඊළඟට එහෙනම් අපේ අඩුපාඩුවක් තියෙන කරුණු මොකද්ද බලන්න. විචක්ෂණේ හිතන හැකියි. ඒක අපට බෑනි බලෙන් අපට තියනවද නැද්ද කියලා හොයාගන්න. අපි විචක්ෂණය කරනවා. නමුත් ඒත් වෙන්නේ නැහැ. එහෙනම් විචක්ෂණේ යම් පමණකට ඇති. නෑ නෙමෙයි. අපි හිතමු හරියටම තියනවා කියලා කෙනෙකුට. එහෙනම් අඩුපාඩුවක් තියෙනවනේ. විචක්ෂණය කරන්න අවශ්‍ය ධර්මයේ ග්‍රහණය කරගන්න බැරි වෙලා තියෙනවා. අර ප්‍රධාන කෙලෙස් නිසා. එහෙනම් ඒක ගැන බලන්න වෙනවා. අන්න ඒකට තමයි සාමුක්ඛංශික මේ අනුපිළිවෙල කතාව අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට එයාට අවබෝධ කරගන්න යන්න පුළුවන්. හැබැයි අපි දැනගෙන ඒක ප්‍රහාණය කරගෙන ධර්මයට හිතාගෙන මේ දෙකම අපි කරගෙන යනවනම් එයාට එතකොට ඒ හිතිල්ල තුලම මොකක් හිතිල්ලද මේ කෙලිස් කියන කාරණාව ප්‍රහාණය කරන්න ඒ කියන්නේ ලෝකයේ මට්ටමින් ඒ ප්‍රධාන කාරණාව නැත්නම් අර අනුපිල්ල කතාවෙන් අර හිත කර්මන්නේ කරන්න අවශ්‍ය මේ කෙලෙස්වල ස්වභාවය තේරුම් ගන්න මේ යන වැඩපිළිවෙලේදී ඒ චින්තනියත් විචක්ෂණශීලී බවක් බවට පත් වෙනවා. ධර්මයේ අහනකොට ඒක ගොඩාක් රුකුලක් වෙනවා. දැන් බලන්නකෝ අනුපිළිවෙල කතාව කියන එකේදී අපි ගොඩාක් වෙලාවට මේ දාන කතාව කතා කරනවා, සීල කතාව කතා කරනවා, සග්ග කතාව කතා කරනවා, කාමයන්ගේ ආදීන ගැන කතාව කතා කරනවා, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස ගැන කතා කරනවා. මේ කෙලෙස් වල තියෙන අපරිසිදුභාවය ගැන කතා කරන්නේ. ඒකට ඉඩක් නැහැ අපිට. ඒ කියන්නේ අපි එච්චර සර්ව සාධාරණයි. අන්න එහෙනම් ඒක ගැනත් බලන්න ඕනේ. එතකොටයි මේ ධර්මයේ හරියටම ග්‍රහණය කරගන්න, හරියටම යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක ඇත්තටම බුදුරණවහන්සේ මූලික ප්‍රතිපදාව ඉස්මතු කරලා පෙන්නනවා. සද්ධා ජාත උපසංකමත උපසංකමිත්වා පෛරුපාසති පෛරුපාසත්ත සෝතං ඕදහිස්සති ඕචි සෝත ධම්මං සුනාති සුත්වා ධම්මං දහර ජතරන් ධම්මං අත්තං ඔය කාරණාවයි තුළ අර ශ්‍රද්ධාව එක්ක මේ කරුණ ටික ඉස්මතු කරනවා. සමහරටම ප්‍රධාන මේ කාරණා ටික ඊළඟට අපි සම්බෝධිපක්ඛ සූත්‍රය කතා කරා. ඒකේ පළවෙනි භාවනාව තියෙනවා. පළවෙනි භාවනාව තුලින්ම එදෙන්නේ මොකද්ද? ඔය අපට ඇතුලෙන් හම්බෙන ඒ සියුම් වූ කෙලෙස් මෙන්න මේකට පහරක් වදිනවා. හැබැයි පින්වතුනි මේක වෙන්නට ඕනේ මම අර මුලින් කිව්වේ ධර්මයේ කියන කාරණාව පින්න ශක්තියට ලැබුණා කියන පදනමත් එක්ක. නැතුව නෙමෙයි. එහෙම නැතුව ඉතින් මේ අරව වෙන්න ගියාට පස්සේ මේ කෙලස් ටික වෙනවනේ. අපි හිතමු යම් කිසි කෙනෙකුට එහෙම ධර්මයේ කියන පදනම නැහැ. පුණ්‍ය ශක්තියෙන් එක නැත්නම් ඒ පිරිසුදු ධර්මයක් ඇහෙන්නේ නැතුව මොන හරි වෙන දෙයක් කියලා දෙන ඔන්න කියලා දීමක් තියෙනවා. කතා කරනවා. දැන් එතෙන්ද කී කරුවිලා ඒකට අවනත වෙලා එහෙම කටයුතු කරගෙන. දැන් නිවන් දකීද? නෑනේ. ඒ ධර්මයේ එකයි එක විය යුත්තේ. අපිට ඕක මතක එනවනේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒත් එක්ක
ඒ කෙලෙස් ධර්ම පිළිබඳව අපි හොයන්නට වෙනවා. එතකොට ඇත්තටම අපි අර මූලිකව අපි ගැන හොයන්න ඕන එකක් තියෙනවා. අපට යමු වෙලා බලන්න ඕන එක. කෙලෙස් ප්‍රහාණය මූලිකව ලෝකී ප්‍රහාණයක්. දැන් අපි ගත්තොත් උද්දක සූත්‍රයේ තියෙන රාමුද්දක පුත්තත් මේ රහත් කියන කාරණාවට යොමු වෙලා කියන්නේ එච්චරට ඒ ප්‍රතිපදාවේදී තමන්ට හම්බුණා කියලා හම්බුණානේ. හැබැයි එයාලගේ තිබුණ හැකියාව බුදුරජාන් වහන්සේ නමක් බණ කියද්දි නෙමෙයි බෝධිසත්ව කෙනෙක් කරුණු පැහැදිලි කරලා දෙද්දී මොකක්ද හැකියාව තිබ්බේ? ඒක නිවීම නෙවෙයි කියලා තහරින්න කොහොමද? දැන් අපි නේව සංඥා සංඥායතන ප්‍රතිපදාව ඉගෙන ගත්තනේ ආනන්ද සප්පාය සූත්‍රයේ. එතකොට ඒ නේව සංඥා නාසඤ්ඤායතනයේ ලැබපු අසාමාන්‍ය හැකියාවකින් යුක්ත රාමුද්දක පුත්ත උද්දකරාම පුත්තට බුදු කෙනෙක් බණ කියලා නෙමෙයි බෝධිසත්වයෙක් කරුණු කියලා දිනුනම අතහරින්න පුළුවන්කම ලැබුණා. ඒකනේ බුදුරන් වහන්සේ ඉස්සල්ලාම බැලුවේ බණ කියන උද්දකරාම පුත්ත ආහාරකාරාමයි. ඔන්න ඔය කරුණු ඇත්තට අපි තුල ඇති වෙන්නට ඕනේ. එතකොට අහිංසකයි. මේ ගුණ ධර්ම වලින් යුක්ත ජීවිතයක් මේ පැවිද්ද මේ බුදුරන් වහන්සේගේ මේ ධර්මයේ එක්ක යන ජීවිත කියන්නේ. ඒකට ඇත්තටම උදාහරණ හැටියට ගත්තොත් දැන් සමහර කරුණු ගත්තාම මම හිතන්නේ ওই විනය පිටකේ මේ දවස්වල අර ලස්සන කරුණු ටිකක් කතා කරනවා. මේ එක අවස්ථාවක දැන් බිම්බිසාර රජු සෝතාපන්නයිනේ. සෝතාපන්න වෙච්ච බිම්බිසාර රජුවන්ට මේ පිළිදොච්චි රහතන් වහන්සේට කැපකරුවෙක් දෙන්න පුරුදු වෙනවා. අමතක වෙනවා. සද්ධාවෙන් අසාමාන්‍ය කෙනෙක් බිම්බිසාර රජුව කියන්නේ. අමතක වුණාට පස්සේ මේ මහමන්තියට කතා කරලා අහනවා යවුවද කියලා අහනවා. අර ස්වාමීන් වහන්සේ කැපකරුවේ නෑ කිව්වා. මේ මම පොරොන්දු වුණා නිවනවා කියලා කැපකරුවේ. ඊළඟට දැන් දවස් කීයක් ඉක්මනලා දෙක පොරොන්දු වෙලා. දවස් 500ක් කියනවා. කැපකරුව 500ක් එවන්න කියනවා. දැන් සාමාන්‍යයෙන් බලන්නකො මේ හිතන ශෛලිය ඒ ಗುಣධර්මات එක්ක කැපකරුව 500ක් එවන්න කියනවා. එක්කෙනෙකුට මොකටද 500ක්? එක සම්න. ඒකට මේ පිළිඳවච්චි ගාමී ආරාමික ගාමී කියලා විවහාර කරා කියලා කියන ඒ ගමක්ම හැදිලා පිළිඳවච්චි සාරුපස්ථාන කරන්න. ඊළඟට අර මේ කවුද සුප්පියා උපාසිකාව මස් දෙනවා කලව කපලා දානිය මේ මස් අවශ්‍ය නිසා බෙහෙත් අසනීපෙට. අර ඒ කියන්නේ ඒ හිතවල ස්වභාවයේ 아무තු ගුණ ධර්මයක් තියෙනවා. ගිහි හෝ පැවිදි ඕනම විමුක්තිකාමී ස්වභාවයකින් යුක්තයි. අන්න එහෙනම් ඒ බව අපි හොඳට හොයන්නට වෙනවා ඒ කරුණුත්. ඒකත් බලන්න වෙනවා. ඒවත් අඩුපාඩු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සරණයි. බහුවිධ දවසක ඊයේ සාකච්ඡා කළා මට හරියටම මතක නැහැ මේ ඔබ වහන්සේ කතා කරනවා මේ කෙලෙසය හම්බ වීම ගැන කාරණාවක් මට හරියට තේරුන්නේ නැහැ සර්. ඒ කියන්නේ කෙලෙසය හැටියට හම්බ වීම සහ කෙලෙසය මගේ කෙලෙසයක් හැටියට හම්බ වීම කියන කාරණා දෙක කතා කරන උත්සාහ කරනවා කියලා මට තේරුන්නේ නැහැ සර්. පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේට මතක නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද? කෙලෙසයක් ඒක කොහොමද හම්බ වෙනවා කියන එක ගැන මගේ කෙලෙසයක් හැටියටනේ හම්බෙන එකයි කෙලෙස හැටියට හම්බෙන එකයි ඒක කොහොමද තා චුට්ටක් පැහැදිලි කරගන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මට මතක නෑ මොකක්ද කියලා කතාව. නමුත් ඒකෙදි මට මෙහිම එකක් කියන්න පුළුවන්. මේ දැන් ඇත්තටම මාන්නේ දුරු වෙන්නේ රහතන් නිවීමත් එක්ක. නිවීමේදී මාන්නේ දුරු වෙන්නේ සංයෝජනය. මාන්නේ සංයෝජනය රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. එතකොට මෙන්න මේ මාන්නය දුරු වෙන්නේ සංයෝජනය. ඒක තමයි කෙලෙසියක් එක නැත්තරම් ප්‍රතිපදාවක් එක්ක. එතකොට මේ දැන් අපි ගත්ත දැන් අනුපිළිවෙල කතාවට යමු වෙච්ච කෙනෙකුට එයාගේ දෙයක් දුරු වෙලා යනවානේ. දැන් එතන සක්කාය දිට්ඨිය කියන කාරණාව කියන එකයි ලෝකේ ගොරෝසුව ලෝකයාට කෙනෙකුට හම්බෙන කෙලෙසියයි දෙකක්. සංයෝජනයේ හැටියට දුරු වෙන්නේ කෙනෙක්ගේ නෙවෙයි. දැන් අපි ආයසරයක් විතර බලන්නකො මේ අපි ඇයි බුදුරණවහන්සේගේ ධර්මය හොයන්නේ? අපට ඇයි ධර්මයක් ඕනේ නැත්තේ? අපේ කෙලෙස් දුරු කරගන්න.
එතකොට එහෙනම් දැන් අපේ ප්‍රශ්නේ දුරු කරගන්න අවශ්‍යයි. දැන් අපිට එහෙනම් අපේ ප්‍රශ්නයක් කියලා බුදුරණවහන්සේ ධර්මය අහන්න නැතුව ඔන්න දැනගත්තා. ඇයි දැනගෙන තියෙද්දි අපට තවත් කවුරු හරි පෙන්නද්දී අපි ඒක උත්සාහ කරගන්න වෙනවනේ. එහෙනම් අපි ඒ කාරණාව තේරෙන මට්ටමින් ගොරෝසු දෙය අයින් කරන්න. අන්න ඒක තමයි අපට හම්බෙන කාරණාව. අපට හම්බෙන කෙලෙසි. ඒක අයින් කරාට පස්සේ තමයි අර පිරිසිදු භාවයක් තියෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට මේ රහත් වුණාම පිරිසිදු භාවයක්. ඒකත් මැනිල්ලක් නේද? කොට දැන් අද සමාජي කතා කරන්නේ ප්‍රභාස්වර භාවයේ අරහත්ත්වයට යොමු වීම කියන කාරණාවත් එක්ක කතා කරනවානේ. ඒක කතා කරාට කමන්නේ ලෝකේ ඉන්න කෙනෙක්. ලෝකේ ඉන්න කෙනෙක් එක්ක. බෑ ප්‍රතිපදාවට අනුගත වීම කියන කාරණාවක් කතා කරනවාස ඒක ඒ කතාවේ දෙන්නේ. ඒකනේ ලෝකේ ඉන්න කෙනෙකුට මේ අර අනපිල්ල කතාවේදී පැහැදිලි කරන පිරිසුදු වස්ත්‍රය වගේ කියලා. එයාව පිරිසුදු. එයාගේ හිත ප්‍රභාස්වරයි. ඒ අර ලෝකේ ඉන්න ස්වභාවයත් එක්ක. රහතන් වහන්සේත් ලෝකේ ඉන්න බව අපට හම්බුනා නම් ඒ ප්‍රභාස්වරයි. ඒකත් හරි. හැබැයි ප්‍රතිපදාවට අනුගත වුණාට පස්සේ අන්න ඒක කෙනෙකුගේ කෙලෙසයක් හැටියට නෙමෙයි අර සංයෝජන ස්වභාවයත් එක්කම ඒක හම්බෙන්නේ. අන්න එතනදි තමයි ඒක කෙලෙසයක් හැටියට හම්බෙලා කෙනෙකුට හම්බෙනතු පජානාත කියන ප්‍රඥාවත් එක්ක හම්බ වීමයි. දැන් අර ප්‍රඥාව ඇත්තටම අර අපිට තුනක් අත සූත්‍රයේදීම හම්බුනේ ප්‍රඥාව කියන කාරණාවල ලස්සන විග්‍රහය. උදාහරණයක් එක්ක බුදුරණවහන්සේ අර සල්ලි වෛද්‍යවරයා කරන වැඩ පිළිලක් හැටියට. ඒක දොරේ බුදුරණවහන්සේට ඇයිති. කිසිම කෙනෙකුට ඇයිති නෑ. ඒක මාර්ගය. අන්න ඒක තමයි අපි අර කතා කරේ මම හිතන්නේ ඊයේ හරි පෙරේදාරි කතා කරේ අපි එක එක්කිනා තව කෙනෙක් අරය හොතපන්නයි මෙයා හොතපන්නේ අරය හොතපන්නේ අරය සකදාගාමි අරය ගණාගාමි. ඒක ලෝක විවහාරයක් නේ. ප්‍රතිපදාව අනුගත වීම කියන කාරණාවත් එක්ක ඒ කාරණාව යෙදීමක් දෙන්නේ නැහැ. ඇයි? ලෝකෝත්තර බව, සක්කාය දිට්ඨි දුරු වෙන බව හම්බ වීමත් එක්ක. එහෙනම් අපි මේ කෝණ ටික වෙන් වශයෙන්ම බලන්නට වෙනවා. අපි උත්සාහ කරනවා මේ දැන් මේ තියෙන කෝණෙම තියාගෙන සක්කාය දිට්ඨිය කියලා එකක් දුරු කරන්න වෙනම එකක්. මේ තියෙන කෝණේ වැරද්දටමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ තියෙන කෝණේ වැරද්දටමයි. එහෙනම් ඒක තේරුම් ගන්න ඒ කාරණාව වටහා ගන්න අර බුදුරණවහන්සේට මූලික තැන ඉඳලා අවනත වෙන්න අපි අර ගොරෝසු ටික අයින් වෙන්න වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ මට අර වතුූපම සූත්‍රය මතක් වුණා මේ වෙලාවේ. දැන් අපිට සීලේක ප්‍රශ්නයක් නම් බාහිරින් උපකාරයක් ගන්න පුළුවන් එය සංවර කර ගැනීම සඳහා. නමුත් අභ්‍යන්තරික කෙලෙස් ප්‍රශ්නයකදී ප්‍රඥාවෙන් දැක තමම ප්‍රහාණය කර ගන්න ඕන කියන එක ඒ වතුූපම සූත්‍රයේ මේ සඳහන් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් වහන්සේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න හොඳයි කියලා මට හිතෙනවා. තිරසරණ ඇත්තටම මේ අභ්‍යන්තර කෙලෙසය පිළිබඳව කියන කාරණාව කෙනෙක් මුල් කරගෙන ප්‍රකට වෙනවා. හැබැයි දැන් අපි හිතමු සීලයක් කියන කාරණාව නම් කෙලින්ම ඇඟිල්ලක් දෙකලා කියන්න පුළුවන් වැරදි කියලා තව කෙනෙකුට. හැබැයි තව කෙනෙක් කියන කාරණාව ඔස්සේ එයා දැනගන්න ඕනේ කෙලෙසි තියෙනවා කියලා. ඇතුලේ තියෙන කාරණාව කාටවත් මේ පිටින් කියන්න බෑනේ. ඒ වුණාට එයාගේ චර්යාවෙන් ඒ කෙලෙසි ඉස්මතු වෙන බව ප්‍රකට වෙනවා නම් කතාවෙන් ඒකට කරුණු කියන්න පුළුවන්. එතකොට ඒ කරුණු කියද්දි තමන් දැනගන්න ඕනේ මේ කරුණ තියෙනවා කියලා. අන්න ඒ කරුණු දැනගෙන ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක ලෝකේ මට්ටමින් කතා කරනකොට හැබැයි ප්‍රඥාවෙන් දැක කියන කාරණා ප්‍රධාන වශයෙන් කතා කරනකොට අර මේ මාර්ගයත් එක්කයි ඒ කාරණා වෙදෙන්නේ. ඉතින් අපි හැබැයි දැනගන්න ඕනේ මේ හැම එකක් එක්කම යන්න ඕනේ කියන එක. මොකද අපි හැම වෙලෙම ගන්නවනේ මෙහෙම එකක්. මාව කොහොමද රකින්න ඕනේනේ. ඒ නිසා මම අන්න ආදානග්‍රහය අර දැඩිව ග්‍රහණය කර ගැනීම එකක් ගන්නවා. ඒකට යමු වෙලා යනවා අපෝ. ඒ කොහොමද මම හොතපන්න කරන්න හදන්නේ. අපි වැරද්දක් කියලා දැනගෙන වැරද්ද ප්‍රහාණය කිරීමයි හරි දෙයට යොමු වීමයි. ඔන්න ඔය ටික අපි තේරුම් ගත්තා නම් හරි. මගේ වැරදි අයින් කළා මම නිවැරදි වෙනවා කියන එකට නැතුව වැරද්ද කියලා දැන ගැනීමත් නිවැරදි දෙයට යොමු වීමත්. එතකොට ඇත්තටම මේ කරුණ තියෙනවා නම් ඒක දුරු කරන්න ඕනේ.
ඊළඟට හරි දෙයට යමු වෙන්නට ඕනේ. ඒකයි සත්‍ය ගවේෂී කියලා කියන්නේ. ඒ සත්‍ය ගවේෂී සැබෑම චින්තනයන්නේ එකත් එක්ක දෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ අහගෙන ඉන්නකොට මේ කල්පනා වුණේ දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ කියන ලෝකෝත්තර ධර්මයේ ඊයටනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැතුව එතන දෙකක් නෙමෙයි. දැන් එතකොට මේ අර සුත්තවා කියන්නේ හරියට ඒක දැන් අර ඇහුණු තැන ඉඳන් ඒකට හරියට අනුගත වුණොත් මේ ඒක වෙන්නේ දැන් එතනින් පටන් ගන්න. එතකොට දැන් එහෙම යන කෙනෙකුට අර එතකොට ඒක ඇහිච්ච එකේ එහෙම යනකොට අර මේ දැනීමක් එන්නේ දැන් පුතත්ජනයාට මේක කියලා දැන් අපිට වෙලා තියෙන දැන් එහෙම මුකුත් නැහුනේ නැති කෙනෙකුටත් දැනෙන කෙනෙකුටත් එහෙම ඒත් එයා එතකොට මොකද්ද කියලා දන්නේ නැහැ මේ දැන් අපිට දැන් ඇහිලා තියෙන නිසා නමුත් අනුගත වෙලා නැති නිසා එහෙම වෙන්නේ නැති මේ මැනීම ඇති වෙන්නේ කියලා මට මේ මතක් මේ ඇහෙනකොට මේ ඒක පොඩ්ඩක් තව ටිකක් විස්තර කරනවා නම් හොඳයි ස්වාමීන් වහන්සේ. අනිත් එක තමයි අර දැන් අපි අර ධර්මයයි ජීවිතයයි දෙකක් වෙන්නේ නැතුව ඇත්තටම අර එහෙම වුණාම මේ අර කියන කෙනාගේ ශ්‍රද්ධාව කියන එක දැන් අර ඒ විශ්වාසය ඒක හැමතිස්සෙම නැතු අහනකොට විතරක් තියෙන කොට විතරක් කෙලෙස් නෑ බව වගේ සියුම් වෙනවා. අනිත් ජීවිතේදී ඒ කෙලෙස් මතුවෙන්නේ අර ඒක අපි අර පිටිටම නැති නිසා එහෙම දෙයක්ද කියන තේරුම් ගන්න සාමිනස් පොටක් කරලා දෙන්න. තෙරුවන් සරණයි. ඇතර මේක හරියටම පිහිටිය තැනදී ජීවිතයේ කියන කාරණාවෙදිම ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් අර සුත්තවාරිය ශ්‍රාවක කියන කාරණාව ඇත්තටම මේ යෙදුන තැනදී අරය සුත්තවද්ද අර පුතඥයට කොහොමද අරක කොහොමද මේක කොහොමද කියන කාරණාවට නැතුව අර සුත්තවාරිය ශ්‍රාවක බවදී අර අහලා අරයෙන් කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේ වගේ දෙයක්. ඒක හරියටම සිද්ධ වුණා නම් දැන් අපි දන්නවනේ බුදුරණවහන්සේ මේ ඔක්කොම කරන්නේ කියලා. ඔක්කොම කරන්නේ බුදුරණවහන්සේ. බුදුරණවහන්සේට අනුගත වීම කියන කාරණාවට තමයි අමාරුකම. මම පුංචි උදාහරණයක් කියන මේක ਸਰව සම්පූර්ණ නෑ. නමුත් අපිට තේරුම් ගන්න. අපි හිතමු මේ අපේ සම්පූර්ණයෙන්ම කායික ක්‍රියා ඒ කියන්නේ අපි මොනවා හරි මේ අපේ ලෙඩක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මට මගේ දේ කරගන්න බැරි බව. මට මගේ දේ කරගන්න බැරි බවක් තියෙද්දී මට දැන් කරන්න බෑනේ. මට ඉන්නවා මටම ආදරය කරන නැත්නම් අපේ අම්මා නැත්නම් තාත්තා නැත්නම් තව කවුරු හරි ඉන්නවා. එයා තමයි මගේ ඔක්කොම කරන්නේ. කවන්නේ, පොවන්නේ, වැසිකිලි කරවන්නේ මේ සෑම දෙයක්ම කරන්නේ එයා. එච්චරට එයා මට ආදරෙයි. සහ මම එයාට යොමු වෙලා ඉන්නවා. මට කිසි දෙයක් කරන්න බැහැ. ඒ කියන්නේ මට පුළුවන් කරන්න කියලා කිසි දෙයක් නෑ. මට එක දෙයක් පුළුවන් කරන්න. ඒ කෙනාට යොමු වෙන්න. ඒ කියන්නේ මොනවද කතා කරන්න හරි මොනවා හරි පුළුවන් කියලා. අමාරුයි මෙහිමයි කියලා යොමු වෙන්න පුළුවන්. එතකොට එයා තමයි මේ සේරම කරන්නේ. එයා කරනකොට තමන් ඒ යොමු වීමත් එක්කම තමන්ට කරන්න බැරි බව හම්බ වෙනවා. යොමු වෙච්ච තැනදිත් කරන තැනදිත් තමන්ට කිරීමක් දෙන්නේ නෑ. තමන් කිරීමක් දෙන්නේ නෑ. එතකොට දැන් එහෙම වුණාට පස්සේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඔන්න අපි හරියටම සුත්තවාරිය ශ්‍රාවක බවට පත් වුණා කියමුකෝ. පත් වුණාට පස්සේ මේක සම්පූර්ණයෙන් මේක අයිති කාටද? මාර්ගයේ ඒ අර දැන් සුණක්කච්ච සූත්‍රය පැහැදිලි කර ප්‍රඥාව කියන කාරණාව සල්ල වෛද්‍යවරයා කරන වැඩපිළිවෙල ගැන බුදුරණවහන්සේට අයිති. ඒකටම නැමිලා ඉන්නේ.
ඒ අවධානයත් එක්කම ඉන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. එතකොට අනිත් දේවල් ගැන යෙදිල්ලක් නැහැ. අවධානය බුදුරන් වහන්සේට පමණයි. බුදුරන් වහන්සේ තමයි හික්මවන්නේ. අනුත්තර පුරුෂ ධම්මසාරති බවට පත් වෙන්නේ. ඇයි? තමා කියන කාරණාව දැන් මම අර උදාහරණයකට එකයි තමාට මොකක් කරන්න බැරි බව. තමා කියන කාරණාවට වැදගත්කමක් නොලැබීම. එහෙම නොවුන තැනදී අපි අර සියලු දේවල් ඉගෙනගත්ත සෑම දේවල්ම අපට වෙනම අහගෙන ඉවර වෙලා අපට පුළුවන් අයිතිත්වයක් දීලා තමා ඉන්නේ නැද්දි කරන්න. තමාටම කරන්න පුළුවන්. තමා ඉන්නේ නැද්දිම කරන්න පුළුවන්. එතකොට අපට අර විස්තර ටික ඔක්කොම ඕනේ. මුසජ්ජනයට මෙහිමයි ආර්ය ශ්‍රාවකයට මෙහිමයි. ඇයි ඒ? තාම අර ඒ ලෝකේ කාරණාව එක්ක ඉඳලා තියෙන්නේ. ශ්‍රද්ධාවට අනුගත වෙන්න සත්ව ආර්ය ශ්‍රාවක බවට යෙදෙන්න බැරි වුණා. එහෙම යෙදිච්ච තැනදී අර කාරණා එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම මේ දහම් පරිය හැම එකක්ම බලනකොට හොඳට බැලුවොත් තේරෙනවනේ මේ වෙන කියන කාරණාවක් යෙදෙන්නේ මේ කියන කාරණාව එක්කන මේ කියන තැනේ ප්‍රශ්නයේදී වෙන අනික් කියන සිද්ධාන්තෝ වෙන මොනවත් කියන කාරණාවක් යෙදෙන්න විදියක් නැහැ ප්‍රතිපදාවේදී. දෙකක් තියෙනවා, එකක් තියෙනවා, ගොඩක් තියෙනවා. උහුම යෙදෙන්න විදියක් නැහැනේ. දැන් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට ලෝකෝත්තර ප්‍රතිපදාවට ආවේ නැත්නම් එයාට තියෙනවා ඒ ගැන ඉගෙන ගැනීම සඳහා කරුණු විග්‍රහ දෙකක්. ලෞකිකයි ලෝකෝත්තරයි කියලා ඒවට යොමු වෙන්නට ඕන. ලෝකෝත්තර ප්‍රතිපදාවට යමුනාට පස්සේ තියෙන්නේ මාමඤ්ඤී බවත් එක්ක ලෝකයේ පිළිබඳ දැක්ම. මාමඤ්ඤී බවත් එක්ක. නිවුනට පස්සේ නමඤ්ඤී. ආය ලෞකික සම්මාදිට්ඨිය නැද්ද? ඒක යෙදෙන්නේ නැහනේ. දෘෂ්ටි වෙන එකක් නේ. මේ වගේ උදාහරණයක් මම කියන්නම්කෝ. මේක සාමාන්‍ය එකක් ඈ. අපිට ගයක් හදන්න ෆවුන්ඩේෂන් එකක් දාන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක හොඳව ශක්තිමත්ව දාගන්නවා හරියට. දාගෙන ඔකට පලංචි උදාහරණ හොඳයි. එතනමුත් මම ෆවුන්ඩේෂන් එක ගන්නම්කෝ. ෆවුන්ඩේෂන් එක උඩ ඉන්න නිසා ඔන්න ගේ හදනවා. දැන් ෆවුන්ඩේෂන් එක හදන්න ගල් සිමෙන්ති ඒවා දාලා නිකන් ඒක රෆ්ලිනේ තියෙන ෆවුන්ඩේෂන් එක කිසිම වැදගත්කමක් නැහැ වගේ. ෆවුන්ඩේෂන් එක හොඳට දාලා ඉවරලා ගේ හදලා හොඳට කපරාරු කරලා ටයිල් අල්ලලා ප්‍රේන් කරලා පුදුම ලස්සන ස්වභාවයක් තියෙනවා. එතන ඉන්නේ නැද්දි? ගේ ඇතුලේ ඒ සුන්දරත්වයේ භුක්ති විඳින්මින් ඒ සැප පහසුවෙන් ඉන්නේ නැද්දි? අර ෆවුන්ඩේෂන් එකේ තියෙන කරක ස්වභාවය. නැත්නම් අර ෆවුන්ඩේෂන් එකේ තියෙන ස්වභාවයක් කිසි විදිහකින් ප්‍රකට වීමක් තියනවාද? කිසිම විදිහකින් ප්‍රකට වීමක් නැහැ. ඊට වඩා සුන්දරත්වයක් අත්විඳිනවා. ඒ ෆවුන්ඩේෂන් එක නැත්තම් ඔය සුන්දරත්වය එන්නේ නැහැ. ෆවුන්ඩේෂන් එක ඇති තැනයි ඔක්කොම තිබිලා තමයි ෆවුන්ඩේෂන් එක දැන් ප්‍රායෝගිකව යෙදීමක් තියනවාද? නැහැ. ඒක යෙදීමක් නෑ. හැබැයි ඒක ඇති තැන තියෙන්නේ. ෆවුන්ඩේෂන් එක හදාගන්න ඕනේ මුලින්. අනිත් වගේ ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණාව එක යමු වෙලා ලෝකෝත්තර ප්‍රතිපදාවට ආවට පස්සේ අර ෆවුන්ඩේෂන් එක වගේ තමයි ආයේ ඒක කියන කාරණාව ඒක හෙවිල්ලක් ඒක මොකද්ද ඒකේ ස්වභාවය ඉව අදාළත්වයක් නෑ. හැබැයි ඒක මත තියෙන්නේ. ඒව යෙදිලා නැහැ. අර ලෞකික සම්මාදිට්ඨිය කියන ඒ කෝණිය කියන්නේ මාමඤ්ඤී කියන්නේ නැත් නෙමෙයි. ඔහුත් නෙමෙයි. ෆවුන්ඩේෂන් එක නෑ නෙමෙයි. හැබැයි තියනවා කියලා හම්බෙලා නැහැ. ෆවුන්ඩේෂන් එක විතරක් තියෙද්දි තියනවා. ඉතින් මම මේ සරල උදාහරණයක් කිව්වේ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපි මේ පැති දෙක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපි හොඳට
හිතන්නට වෙනවා මේ හැම පැත්තක් එක්ක තෙරුවසන්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ දැන් අනුපූර්ව ප්‍රතිපදාවට අදාළ කරලා මේ කෙලෙස් පැත්ත ස්වාමීන් වහන්සේ ඉස්මතු කරන්නේ ඒකේ වටිනාකම. ඒ වගේම දැන් සල්ලේක සූත්‍රයේ ස්වාමීන් වහන්සේ ඒ වගේම ඒ කෙලෙස් පැත්තෙන් ඉස්මතු කරලා ප්‍රතිපදාවක් පෙන්නනවා. එතකොට එතන හැබැයි අර ඒ කියන්නේ මුලින්ම අර මේ ඒකට චිත්ත උත්පාදයක් ඇති කරගන්න එකයි ඊට පස්සේ මේක විෂම මාර්ගයකින් සම මාර්ගයකට යන විදිහයි එහෙම අන්තිමටම සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ඒ කාරණා ඔස්සේම නිවීමක් ගැන සඳහන් කරනවා සමහරවිට. ඒකවල දැන් ඒකෙන් අපිට අදහස් වෙන දැන් අපි මේ පැත්තෙන් බලන්න පටන් ගත්තොත් ඒ කියන්නේ කෙලවට යනකම්ම ගෙනියන ප්‍රතිපදාවක් එතනින් ඉස්මතු වෙනවා කියන එක පිළිතුරු සුද්දක් පැහැදිලි කොහොමද සරණයි. ඇත්තට මේ සල්ලේක සූත්‍රය නිවීම කියන කාරණාව ටික බලනකොට අපි එතන මේ නිවීම කියන වචනේ තාත්වික අර්ථය කියන කාරණාව සහ ඒ කියපු කාරණාව එක්ක දෙකම බලන්න වෙනවා. දැන් අපි බලමුකෝ මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම. අපට ඕක මතක් වෙද්දි මොකද්ද මතක් වෙන්නේ? හොඳට හිතලා බලන්නකෝ. ප්‍රාණඝාතයෙන් වෙන්වීම අපට මතක් වෙන්නේ ලෝකයේ තියෙන කෙනෙක් සිල්වත් වෙනවා කියන කාරණාවෙන් කෙනෙකුට කුසල් සිද්ධ වෙනවා කියන කාරණාව එක්කනේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම. හරි, ඒක හරි පැත්තේ. එතකොට නිවීම කියන කාරණාවේ දෙන්නේ නිවුණා කියන එක. නිවුණා කියනකොට ආයෙපත් වෙලා තියෙන්න බෑ. නිවිලානේ. ප්‍රාණඝාතය කර හිටියා. ප්‍රාණඝාතය එදිම තිබ්බා. නිවුණා. ඒ නිවුණා කියනකොට ආයේ නිවිලා ඉන්නවා කියන එක නෙවෙයි. දැන් බලන්න එහෙනම් දැන් අපිට යනවානේ ලෝකයේ ඇත්තටම මේ එක එක දේවල් වෙන්වෙන් වශයෙන් තියෙනවා. අපි ඒව ටික හොඳ දේවල් හුරු කරගෙන ගිහිල්ලා අපි ඔන්න එක පාරකදී හබක් ගන්න නැති වෙලා යනවා. ඒ කියන්නේ අර නිවන් දකින්නවා කියලා සාමාන්‍යයෙන් දකින්න කෝනේ නැති වෙනවා කියන එකත්. නමුත් මේ කාරණාවේදී අර නිවීම කියන කාරණාවට පුදුම තාත්වික අර්ථයක් තියෙනවා. ඒ ප්‍රාණඝාතයේ කිරීමපත් වීම නිවුණාම නිවිලා. හැබැයි නිවුණා ප්‍රාණඝාතය නොකර සිල්වත් වෙලා ඉන්නවා. ඇයි අපි අර මේක බලන්නේ සීලේ පැත්තෙන්නේ නිවීම පැත්තෙන් නෙමෙයි. අපි අර භාවනාව කියන එක බලන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක වගේ තමයි. දැන් අර සම්බෝධිපක්ඛ සූත්‍රයේ භාවනාව පැහැදිලි කරේ එකක්. කල්යන මිත්‍ර සම්පවංක බව. එතකොට අපි භාවනාව කියන කෝණේ මොකක් හරි දාගෙන තියෙනවනම් අන්න ඒ ටික. දැන් සීලය කියන්නේ හික්මනවා කියන එකනේ. සිල් පදය කියන්නේ හික්මන පදේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීම. අන්න සිල් පදයක් රකින්නවා. එතකොට හික්මීම කියනකොට පදය නෙමෙයි හික්මීමේ ක්‍රියාව. දැන් මේ හික්මීමක්ද කතා කරන්නේ නිවීමක්ද? මේ නිවීම. ප්‍රාණඝාතයෙන් අයින් වීම නිවීම. එතකොට අර පත්වීම නැතිවීම. අපට අර දැන් අපි නිවීම ගැන අහලා තියෙනවානේ රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ කියලා. අපි අර තියෙනා වූ දෙයක් හැටියට ලෝකේ 아무තු સિદ્ધාන්තයක් කියන කාරණාව. අපි අර ඒ කාරණාව එක්ක බලන්නේ නැහැ. එතන තියෙන තාත්වික අර්ථයත් එක්ක. ඇත්තට මෙතන අර මේ අනුපූර්ව ප්‍රතිපදාව ගණක මොග්ගල්ලාන සූත්‍රයේ කරුණු පැහැදිලි වෙනවා. මෙතන අර සැබෑම මේ නිවීම කියන කාරණාවට ලෝකයේ තැනත් එක්ක අරගෙන තාත්වික විග්‍රහයක් පෙන්නනවා. අර හැම සමාධි විග්‍රහයක්ම සල්ලේකයක් කියන්නේ ඒවා කෙලෙස් දුරු වීමක් නෙමෙයි කියලා පැහැදිලි කරේ. එතන කෙලෙස්යේ දුරු වීමක් කියන්නතෝ එතන අර පැහැදිලි කරන්නට යුතුනේ සමාධියක් ලබා ගැනීම කියන එකේ සුඛ විහරණයක්නේ. මෙතන පැහැදිලි කරේ තමක් තියාගන්න එකකින් අයින් වෙලා අනිකක් ලබා ගන්නවා කියන එක නෙමෙයි. අන නිවීමේ කියන කාරණාවේ අර්ථය. මේ අර්ථයට අපි හරියට යමු වෙලා බැලුවොත් දැන් මම අර මුලින්ම පෙන්වන ප්‍රාණඝාතය කියන කාරණාව වෙන්වීම කියන කාරණාවද අපි මේක සිල් පදය කියලා දාගෙන අපි ඒකටම කොටු වෙලා ඉන්නවනේ. හරි සිල් පදේ තමයි ප්‍රාණඝාතය වෙන්වීම. එතකොට මේ පදේ මේක හික්මෙන කාරණාවක් එක්ක නේදුනේ. මේක නිවීම කියන කාරණාව එක දැන් කියන්නේ. ප්‍රාණඝාතයෙන් අයින් වීම නිවීම. අතන සිල් පදයට එක්ක කතා කරනවා. සීලයට එක්ක හික්මීමත් එක්ක කතා කරනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම. අන්න බලන්න මේ කරුණ ටික අපි වෙන වශයෙන් බලන්න කොච්චර කෝණයක් වුණාද කියලා.
එහෙම බැලුවොත් තමයි අපිට මේ කාරණේ අර්ථය ගන්න පුළුවන්. නැත්නම් අපි ආයෙ අරහෙ ටිකක් දාගන්න ඕනේ. අපි අහගෙන තියෙනවානේ ඊර්ෂ්‍යාව අයින් වීම, ක්‍රෝධය අයින් වීම, මෙව අයින් වීම, මෙව අයින් වීම, ඊළඟ ප්‍රාණඝාතයෙන් අයින් වීම, හොරකමින් අයින් වීම. අපි මේවා ගොඩක් જાති අහලා තියෙනවා. අහලා අපේ දෙයක් බවට පත් වෙලා. ඒකම එනවා අරකට යනකොට ආපහු. අන්න එහෙම නැති ප්‍රතිපදාවක් හැටියට ඇත්තට මේ නිවීම කියන ඒ කාරණාව පුදුම සුන්දර විග්‍රහයක්. ඒ බුදුරණවහන්සේ සල්ලේක සූත්‍රය පැහැදිලි වෙනවා. ඉතින් අර මුල් ටිකේදී ලෝකේ ඕන කෙනෙකුට ලෝකේ ඕන කෙනෙකුට කියන්නේ බුදුරුන්ගෙන් තොරව දිට්ඨියම සුඛ විහරණ ප්‍රතිපදාවක් එක්ක පැහැදිලි වෙනවා. මට ඒක ඊතුරු සම්පූර්ණ පිළිවෙල සම්පූර්ණ මතක නැහැ. ওই කරුණු දෙක සාමාන්‍ය මතක නිසා මම කරුණු දෙක කතා කරේ. ඉතින් මේකෙදි සම්පූර්ණ ප්‍රතිපදාවක් කියනවා. හැබැයි අපි මේකෙදි දැනගන්නට ඕනේ සීක ප්‍රතිපදාවක් හැටියට ඒක යෙදුණා නම් ආයෙ අනිත් පැත්තක් කතා කිරිල්ලක් කියන එක තියෙනවා කියන පැත්ත එක්ක නෙමෙයි කතා කරන්න ඕනේ. අර මාමඤ්ඤේ කියන කාරණාව එක්ක වෙන දෙයක් එක්ක නෙමෙයි. නැත්තම් අපට අර පුතඥ කෙනෙකුට වෙනම කරන්නා වූ දෙයක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා කියන කාරණාවට යනවා. ඒක මුලදී හරි යන්න කලින් හරි ප්‍රතිපදාව යනකොට අන්න හික්මීමක් නේදුනේ. ප්‍රතිපදාවට අනුගත වුණේ. තමා කියලා කරන දෙයක් මොනේ. මනින්නේ කවුද? ඒක හික්ම වෙනවා. ඉතින් ඇත්තම ඔය මූලික සූත්‍ර කියන්නේ ඔය මුල් ප්‍රතිපදා පිළිබඳව පැහැදිලි කරපු සූත්‍රවල මේ ලස්සන විග්‍රහ ටිකක් තියෙනවා. අපි ඒ ටික අර අපේ කෝණයේ තියෙන කාරණාවට දාගලා බලන්න ගියාම අපට මේ ලස්සන විග්‍රහ ටික එන්නේ නැහැ. ඒ ලස්සන විග්‍රහ ටික අපට ක්‍රමක්‍රමයෙන් ඉස්මතු වෙනවන ඒ හිත ප්‍රමුජිත භාවයත් එක්ක අපට අර ගහම්බිර දේශනාවක් නැත්නම් අර බුදුරණවහන්සේ වෙනන සාමුක්ඛාංශික දේශනාවකට කොහොම අනුගත වෙන්න පුළුවන් වේවිද? පුදුමාකාර විදිහට ඒකට අනුගත වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ බොහොම පිංසන්න. පෙරවසන ස්වාමීන් වහන්සේ ආනන්ද සූත්‍රයේ අර මුඩ ඒ කරුණ ටික කියනකොට අර එතනද දික්ක ධම්මේ කාය සම්පරායිකයි කියලා වෙන කාමයේ කාම සංඥාව ගැනයි ඒ දෙක විතරක් කියන්නේ මේ එහෙම විශේෂත්වයක් තියෙනවද ඒකේ ඒක අර දැන් කාලය ගැන හිතනකොට නම් අපි අර දැන් කාලේ හිතමු වගේ තියෙනවනේ දැන් මෙතන මේකේ දික්ක ධම්මිකයි අර සම්පරායිකා කියලා ඒ දෙක කතා කරන එකේ යම් කිසි දෙයක් ගන්න අපිට හිතන්න තියෙනවද කියලා පැහැදිලි කරලා දෙන්න තිරසන්න නෑ ඇත්තටම දැන් මෙතන මේ ආර්ය ශ්‍රාවකේ පිළිබඳවම කතා කරන්නේ. එතකොට දැන් මේ අතීතයේ කියන කාරණාව කියන එකක් යොදන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් භුක්ති විඳීම. දැන් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය යන්නේ ඒකයි. එයාගේ චින්තනයේට යොමු වෙන ස්වභාවය. දැන් භුක්ති විඳීම කියන්නේ දැන් හම්බ වීම. ඒ වගේම දන්නවනේ සසරක් තියෙනවා කියන කාරණාව දන්නවනේ. එහෙනම් අනාගත සම්පරායික කියන්නේ ඊට මැත්තේ ලැබෙන දේ. දැන් අපි ගත්තොත් එහෙම මම හිතන්නේ විසාකා ගැනත් තියෙනද කොහෙද මේ මනාප දේවල් දෙනකොට මනාප දේවල් ලැබෙනවා කියන කාරණාව තියෙන්නේ. ඒ නිසා මනාප දේවල් දෙනවා කියන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයක්නේ. එතකොට අර එතනත් ඇත්තටම අර මේ ලෝකේ පරියායත් එක්ක කතා කරනකොට මේ කර්ම විපාක නැත්තම් මේ ලෝකේ යම් කිසි හොඳ දෙයක් කරත් හොඳ විපාක ලැබෙනවා. ඒ කරන දේ අදාළ ප්‍රතිඵල ලැබෙනවා. කියන මේ කෝණේ තියෙනවනේ. මේකත් එක තමයි ඒක ඉදිරියට. දැන් අතීතයේ දේ පිළිබඳව දන්නවා. ඇත්තටම අතීතයේ කියන කාරණාව ගැන හිතිල්ලක් නේ තියෙන්නේ. අරක ඇත්තටම ප්‍රතිඵල හැටියට ලැබිල්ලක් තියෙනවා. එතකොට මෙතන මේ පෙන්වන්නේ අන්ත කතාවක්වත් දැන් අපි දැන් මෙතෙන්ද යමු කරන්න ගියොත් එහෙම අර අන්ත ස්වභාවයක් තියෙන්නේ මෙහිමයි කියලා. එතකොට එහෙම උතාය අර ආනන්ද ප්‍රතිපදා කියලා ඒ මුක් කතා කරන දෙයක් නෑ. එහෙම එකක් නෙමෙයි කතා කරන්නේ. මෙතන කතා කරන්නේ සාමාන්‍ය ලෝකේ හම්බවීම කියන කාරණාව එක්ක. එහෙම නැතුව අර ප්‍රඥාවෙන් ප්‍රතිපදා භාවිතා වීම කියන එක නෙමෙයි.
ඒක නිසා තමයි අර ආනෙන්ජයට යොමු වීමක් තියෙන්නේ. ඒ ආයතනෙ පහදිනවා කියන්නේ. ඒක තබ්බහුල විහාරියනකොට තමයි එක්කෝ ඒකත් එක්ක හිටියොත් ඊට අදාළව ගිහිල්ලා වැස ගන්නවා නැත්තම් පඤ්ඤාදි මුච්චති වෙනවා. ඉතින් ඒ නිසා එතන අර පංචපාස්කන්ධයේ උදේවයි දකින්න ඒ විස්තර නැත්තම් අන්තවලට නොයනවා කියන ඒ ප්‍රඥාවෙන් දකිමින් වාසය කරනවා කියන ඒ විස්තර කියන එක නෙමෙයි. ඒක තියෙනවා හැබැයි ඊට පස්සේ කතා කරන තැන්වලදී තියෙන්නේ අර අත්තේනවා අත්තනියන් ශුන්‍යං ඊළඟට නචකින්චි නොක්වාචි කියන කාරණාව එක්ක ඊළඟට නොචස්ස නොච මේසියා කියන අන්න ඒ කරුණ තුලදී තියෙනවා ඒ පරියාය නැත්නම් ඒ ප්‍රතිපදා ඒ කරුණු විග්‍රහ වෙන එක. අර මූලික කරුණු ටිකේදී එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මේ යෙදෙන කාරණාවත් එක්ක. ඉතින් එතනදී අතීතය කියන කාරණාව එක්ක යෙදිල්ලක් නෙමෙයි තියෙන්නේ. වර්තමානයේ යෙදිල්ල මතුමත්ති ගැන අපේ එකක් තියෙනවනේ. ඒකනේ ඇත්තටම පසුතැවීම කියන කාරණාව සේකයකට පසුතැවීම කියන කාරණාව යෙදිනව අඩු වෙන්නේ. පසුතැවීමක් යෙදෙන්නේ. නමුත් ඉදිරි කටයුත්තක් කරනවනේ. පසුතැවීමක් යෙදෙන්නේ නෑ. අරක උනා අයියෝ මෙහිමුණා. අර ඒ කරුණු එන්න ඒව අඩු වෙනවා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ විදර්ශනා ප්‍රතිපදාවක් කියන එක නෙවෙයි. ඒක අර වෙනම පැහැදිලි කරලා පෙන්නනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ දැන් කෙලෙස් වල තියෙන සංකීර්ණ ස්වභාවය කල්පනා කරාම ඇත්තටම දැන් ඕලාරිකව තියෙන ගොරෝසුව තියෙන කෙලෙස් ස්වභාවය නම් සිල්වත්කමකින් වගේ සප්‍රෙස් කරගන්න පුළුවන් වුණත් දැන් වංචක ධර්මවල වගේ තියෙන අපිට මේ කියන්නේ ගොඩක් ප්‍රකට වෙන්නේ නැතුව තියෙන කාරණාවල් අපිට ප්‍රහාණය කරන්න ප්‍රායෝගිකව ඒ කෙලෙසිය පුළුවන්ද කියලා. එහෙම නැත්නම් මට නිකන් හිතුනේ මේ අපේ ඒ කියන්නේ අනිත්‍ය සම්මර්ෂණය يعني චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය පැවැත් නොවීම නිසාම පවතින ස්වභාවයක් නේද කියලා. ඒ කියන්නේ දැන් කියමුකෝ දැන් මගේ යම් කිසි ක්ලේශයක් තියෙනවා කියලා තව කෙනෙකුට පෙනෙනවා කියලා කියන්නේ ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මගේ මේ තියෙන අනිත්‍ය සම්මර්ෂණය සාර්ථකව සිද්ධ වෙන කියන ප්‍රතිපදාවට නොබැස්ස කමම හන්ද මොකද දැන් අනිත් ක්‍රමයට ඒ කියන්නේ හිතලා අයින් කරගන්නවා කියන්නේ ලෝකයේ ඇතුලෙන් අයින් කරගන්න ස්වභාවයෙන් ඒක මේ අර සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ නැති කමක් වගේ එකක් තියෙනවා වගේ කියලා මට නිකන් හිතන ස්වාමීන් වහන්සේ චුට්ටක් එතන පැහැදිලි කරගන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. ඒක ඇත්ත. ඒ කියන්නේ අනිත්‍ය සම්මාසනයේ දෙනවා නම් අර කරුණු කතා කරන්නම දෙයක් නැහැ. ඒ වගේම තමයි ඒ කෙලෙස් මේ ඒ ලෝකේ ගොරෝසු මට්ටමේ ඒක අර ලක්මන්ලහ ප්‍රශ්නේදී කතා කරේ. කියන්නේ තමන්ගේ කෙලෙසයක් එක්කනේ ඒ ප්‍රහාණය වෙන්නේ. අතනදී ප්‍රහාණය වෙන ප්‍රතිපදාව එක්ක සංයෝජනයේ මික්මවා යෑම. ඒ ප්‍රතිපදාව එක්ක දැන් අපට අනිත්‍ය සම්මාර්සණයට යෙදීමට නම් අර ගොරෝසු කියන කෙලෙසේ කියන කාරණාව දැන් යෙදින්න ප්‍රහාණය වෙන්න වෙනවනේ. ඇයි? මුදු වෙන්නේ නැහැ. අවනත වෙන්නේ නැහැ. අර දැන් වෙනමම ඇයි මේ කල්යාණ මිත්‍ර සම්පවංක කියන කාරණාවක භාවනාවක් කුරු කරන්න කියන්නේ. පුරුදු කිරිල්ලක් කරන්න කියන්නේ. අර මේ තියෙන කෙලෙසේට පහර දෙන්න. තමන්ගේ තියෙන කෙලෙසේට. හැබැයි ඒක කොච්චර කරත් එයාට නිවන් දකින්න බෑ. එයාට අර ඒක ප්‍රහාණය ඒ කියන්නේ අර මෘදු වෙලා බුදුරුන්ගේ ධර්මය ඇහෙන්නට වෙනවා. ඒ කියන්නේ ඒ පිරිසිදු භාවයත් එක්ක. ඒ ඇහිච්ච තැනදී තමයි අනිත්‍ය සම්මාර්සනයේ ඉදිරිය ප්‍රතිපදාව ආපතනදී ආපහු මේ මම දිහත් වෙලා කරන කාරණාවක් එදෙන්නේ නැහැ. මොකද මම දිහත් වීමක් එදෙලා නැහැ නේ. ඊළඟ ප්‍රතිපදාවනේ දෙන්නේ. ඊළඟ ප්‍රතිපදාව තුළදී මේ කෙලෙසේ කියන කාරණාව සංයෝජනයත් එක්ක ප්‍රහාණය යනවා. නමුත් ඒකට අනුගත වෙන්නේ ධර්මයට අනුගත වෙන්න බැරි මෙන්න මේ කෙලෙස් වල තියෙන ප්‍රශ්නයත් එක්ක. ඉතින් ඒ නිසා ඒක සමාජයේදී මේක බුදුරුන්ටමයි ආවේනික ඒ කාරණාව පැහැදිලි කරන්න. නමුත් බුදුරයන් වහන්සේ පෙන්නපු කාරණා මුල් කරගෙන දැන් ලෝකේ ඇයි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න කියන්නේ? ඇයි කල්යාණ මිත්‍ර සම්පවංක ඇති කරගන්න කියන්නේ? ඇයි කල්යාණ මිත්‍රය අවශ්‍යයි කියන්නේ සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගත් එක්ක? එතකොට එහෙනම් ඒකෙදි
බුදුරන් වහන්සේගේ ධර්මයට අවනත කියන කාරණාව එක කතා කරන්න යනකොට ඒ කතාවේදී ඉදිරිපත් වීමේදී යම් හරි කෙලෙසයක් නැත්නම් අපි හිතන ජීවත් වීමේදී ප්‍රකට වෙනවා. හැබැයි මේ ප්‍රකට වීම ඉස්මතු කරලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ අර එයා තුළ මූලික කරුණු ටික භාවනාවක් හැටියට පුරුදු වෙනවනම්, කල්යන මේ සම්පවංගෝ යෙදෙනවනම්. ඒකනේ බුදුරණවහන්සේත් පෙන්වුවේ අර මට මතකනේ අංගුත්තර නිකායේ පහේ සූත්‍රයක මේ ධර්ම දේශනා කරන්න වැටහෙන්නේ නැහැ කියලා කියන්නේ බුදුරණවහන්සේට. ශ්‍රද්ධාවෙන් ලැබුණ නැත්නම් පෛරුපාසනය කළේ නැත්නම් ඒ විදිහට පැහැදිලි කරනවානේ. එතකොට එහෙනම් ඒ කාරණා ටික ප්‍රකට වෙන්න ඕනේ. ඇත්තටම බුදුරණවහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දැන් ශ්‍රාවක කියන කාරණාව කියන්නේ කියන්නේ බුදුරණවහන්සේගේ ගොඩට අයිති වෙනවා කියන කාරණාවේ දෙන්නේ මේ භික්ෂුත්වය කියන කාරණාව එක්ක. يعني භික්ෂුවක් ගිහි ජීවිත අතහැරලා ආවනේ, ශ්‍රමණත්වයට ආවනේ. ශ්‍රමණත්වයේ බුදුරණවහන්සේ එක්ක යන්න ආවනේ. මෙන්න මේ ශ්‍රමණත්වයට ආපු තැනදී මොකද වෙන්නේ? මේකත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම අර ඔය කෙලෙසේ ප්‍රහාණය වෙන විදිහට නැත්නම් මේ ධර්මයට අනුගත වෙන්න නැත්නම් අර බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ එකේ තුනේ සූත්‍රයකට පැහැදිලි කරේ අර දරුවෙක් බලා ගන්න අම්මා වගේ කරන අර කොට්ටක් මොනවා හරි ගලක් හරි ගිලොත් අඬද්දි අයින් කරලා දාන්නේ. මෙන්න මේ විදිහට මේ වැටක් වැදලා තියෙන හික්මෙන්න ඕන ක්‍රමයක්. අන්න ඒකෙදී පුදුමාකාර විදිහට මේ කෙලෙසිට පහරක් එල්ල වෙන විදිහට මේ හික්මුයින් ප්‍රතිපදාවක් දාලා තියෙනවා. වත්තක් හන්දකේ ඉගෙන ගන්නකොට ඊළඟට මේ ශික්ෂාපද නැත්නම් මේ භික්ෂුවගේ චර්යාව පිළිබඳ ඉගෙන ගන්නකොට හොඳට ප්‍රකට වෙනවා කොහොමනම් මේ ඇතුළේ කෙලෙසිට පහරක් දෙන්න බුදුරණවහන්සේ ඒ ශ්‍රාවකත්වයට නැත්නම් පැවිදි ශ්‍රමණත්වයට ආව කෙනෙක් හික්මුවලා තියෙනවද කියලා. හැබැයි නිවන් දකින්නේ කොච්චර කරන්නේ. එවැනි හික්මිච්ච කෙනෙකුට බුදුරුමි ධර්මය ඇහෙනකොට අන්න එතනදී එයාට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රතිපදාව එක්ක ඒ කෙලෙස් ප්‍රහාණය වෙන්න. එතකම් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. එතකම් අර ධර්මයට අනුගත කරගන්න ඒක කරන්නේ. ඒ නිසා තමයි ඇත්තටම මේ භික්ෂුවක් හැටියට ගත්තට පස්සේ භික්ෂුවකට ඒ බුදුරණවහන්සේ පෙන්නපු ඒ කාරණා තුළ යෙදීම ප්‍රධාන වශයෙන් ලෝකෝත්තර මාර්ගයේ ප්‍රකට වෙන බුදුරුමි ධර්මය ඉගෙන ගැනීමට වැදගත්කමක් වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම දැන් මේ භික්ෂුන් වහන්සේලාට ඒ විනේ මගින් යම් කිසි මේ කෙලෙස් මතුවෙන කොට ඒවා යටපත් වෙන කියන්නේ ඒවා අයින් වෙන විදිහට යම් කිසි මාර්ගයක් ඒ බුදුදහම වහන්සේ මේක පනවලා තියෙනවානේ. ඒ අපිට ලැබිදී ඇත්තටම අපිට මේ තත් ඒවා දැන් අකුසල් කියන්නේ කෙලෙස් වෙනකොට ඒවා දැන් සමහර වෙලාවට නම් කෙලෙස් සීලයක් නැත්නම් ඒවා දකින්නෙවත් නැහැ. ඒවා අපිව යට කරගෙන යන කරන එතකොට අපි යම් කිසි උපක්‍රමශීලී හරි යම් කිසි දේවල් ටිකක් මේ තමාට ඒක ගැළපෙන කියන්නේ ඒක පුරුදු කිරීමෙන් යම් කිසි විදියකින් ඒවා යටපත් කරන ක්‍රමයක් හදාගන්න ඕනේ කියලා කියන්නේ එහෙම හදාගන්න ඒක අත්‍යවශ්‍යම නේද කියලා. දැන් ඒ වගේ ඔබ වහන්සේට ඒ වගේ මොනවා හරි ඒ ගැන කියන්න යමක් තියෙනවද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඒකේ ඇත්තටම මේ මූලිකව කතා කරන කාරණාවේදී ඒක අල්පයි. දැන් මම හිතන්නේ අර උපෝසත සීල් උපෝසත සම්බන්ධයෙන් කතා කරානේ. රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ සිල් රකින්න විදිය. එතකොට ඒකේ අනුගමනය කිරීම කියන කාරණාව එක්ම දැන් මම අද දැන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ මම හරි හොඳ කෙනෙක්. ඊට වඩා අර රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඒකට අනුගත වීමක් කියන කාරණාව ඉදලා තියෙනවානේ. මම මේක රකින්නවා ඒ අනුගත වීමත් එක්ක. ඒ කියපු ක්‍රමයේ තුලම තියෙන අමුතු සිතුවිල්ල. තමන් දැඩි කරගන්නවට වඩා රහතන් වහන්සේලා අනුගමනය කරනවා කියන එක. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඇත්තටම මේ ඊටාම අල්ප ප්‍රමාණයක් යම් එකක් තියෙන්නේ. අපි ඉතින් හිතා සංවර වෙන්නට ඕනේ සහ අපි මේ ධර්මයේ ඉගෙන ගැනීම කියන එකට වැඩිපුර යමු වෙලා ඊළඟට දැන් අපි දන්නවා අර
රාහුල කුමාරයා අපි කතාවට අහලා තියෙනවා රාහුල කුමාරයාගේ කීකරුකමත් එක්ක අද දවසේ මෙච්චර අවවාද ලැබේවා කියලා මේ හිතනවා කියන එක. එතකොට දැන් අපටත් අපේ ජීවිතේ පුළුවන් නම් ඇත්තටම මේ යම් කිසි කෙනෙක් මගේ අඩුපාඩුවක් පෙන්නනවනම් මගේ වැරද්දක් ඉස්මතු කරලා පෙන්නනවනම් ඒ කියන්නේ එච්චරටම අර දැන් තමන් හැදෙන්න ඕන කියන කාරණාව තමන්ගේ කෙලෙස් ප්‍රහාණය වෙන්න ඕනේ තමන්ගේ වැරදි අයින් වෙන්න ඕනේ මෙන්න මේ කෝණේ අපිට තියෙනවනේ. හැබැයි නිකන් තිබ්බට හරියන්නේ නැහැ. ඒක අනිත් අයට මේ ඇත්තටම මේ තව කෙනෙක් කියන්නේ නැහනේ ඒ කෙනාගේ ඒ කාරණා ප්‍රකට වුනේ නැත්තම්. එතකොට එහෙනම් මෙහෙම මගේ වැරද්දක් තිබ්බොත් ඕනලාවක පෙන්ලා දෙන්න කියන කාරණාව වචනකින් විතරක් නැතුව ඒ කරන තැනදීත් ඒකට අනුගත වෙලා ඉද්දී අර අපට අපේ ජීවිතය අර වැරදි හදාගන්න වැඩපිළිවෙලකට අපි යොමු වෙනවා. ඉතින් මේක ගොඩාක් වැදගත්. නමුත් ඉතින් අර ශ්‍රවණත්වයේ තමයි ප්‍රධානම බවපත් වෙන්නේ. ඒකනේ සම්බාධු ගරාවාසෝ කියන කාරණාවත් එක්ක බුදුරණවහන්සේ ඉස්මතු කරලා පෙන්නන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපට අපේ ජීවිතේදී පුළුවන් ඒ විදිහට අනිත් අයට මේ තමන්ගේ හිතවත් අයට අපට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම කවුරු මොනවා හරි අපි හිතමු දුස්සීල කෙනෙක් අපේ වැරද්දක් පෙන්නුවා කියලා. අපේ වැරද්දන්නේ පෙන්නුවේ. ඉතින් කොච්චර ශ්‍රේෂ්ඨයිද අපට අපේ වැරද්දක් හදාගන්න පුළුවන්. අර දුස්සීලව අපට අදාළ නෑනේ. අපේ වැරද්දක් පෙන්නුවා. එහෙනම් ඒ වැරද්දෙන් අපට නැගී හිටින්න පුළුවන්. මෙන්න මේ විදිහට අහිංසක හිතක් අපි තුළ ඇති වෙන්නට ඕනේ. ඒ අහිංසක හිතේ ස්වභාවය හරිම සුන්දරයි. ඒ සුන්දර බවත් එක්ක අර ධර්මයට නැවෙනවා බුදුරණවහන්සේට නැවෙනවා කල්යාණ මිත්‍රයට නැවෙනවා කියන කාරණාව ආයි බලෙන් කියවන්න ඕනේ. බලෙන් කරවන්න දෙයක් නෑ. එයා එච්චරට ඒකට යමු වෙලා. ඉතින් ඒ වගේ දෙයක් හුරු කරගන්න එක වටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමී. එහෙනම් මේ අපි අවසන් කරමුනේ. අද ඇත්තටම අර ගණක මොග්ගල්ලාන සූත්‍රයේ මුල් කරගෙන අර මම කතා කරන්නට යෙදුණෙම මේ මූලික කරුණු ටික මම හිතන අපි ගොඩාක් දවස් කතා කරා මේ කරුණු. ඉතින් ඒක බුද්ධ දේශනාවේ කාරණා විශ්මතු වෙච්ච නිසා ඒක තව ප්‍රකට කරලා කතා කරන්න ඒකේ විස්තර වශයෙන් කතා කරන්න ඕනකමක් ඇති වුණේ. ඉතින් මේ විදිහට අපට හැම වෙලෙම හිතන්න හැම වෙලෙම කල්පනා කරන්න අපේ ජීවිතේ අපි මුකුත් ලබා ගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. නමුත් අපි කොච්චර කිව්වත් අපි එහෙම නෙවෙයි කියලා හිතුවට අපි මොනවද ලබා ගන්න හදනවා. අපි ඇත්තටම ගත්තොත් මේ ඉක්මවා යෑමක්. කෙලෙස් වලිනුත් ඉක්මවා යෑමක්. ප්‍රතිපදාව තුලිනුත් ඉක්මවා යෑමක්. කිසිවක් ලබා ගැනීමක් නෙමෙයි. හැබැයි ඉක්මවා යෑමක් කියලා කියනකොට අපි බලෙන් ආයි හිස් භාවයක් ඒ හිස් භාවයක් අල්ලගන්නේ. ආපෝ. ඉතින් ඒක අපි හොඳට හිතන්න ඕනේ. ඔය මම නිතරම කියන්නේ ඒකයි පංච උපාස්කන්ධ ගැන, පටිච්චසමුප්පාද ගැන, ධාතු ආයත මොනවා ගැන කිව්වත් අපට ලබා ගන්න දේවල් නෙමෙයි කියන්නේ. අපි ඒකෙදි හිතන්නේ නැහැ මෙතන මේ ඊතර වීමක් කතා කරන්නේ. ලබා ගැනීමක් නෙවෙයි කියලා හිතන්නේ නැහැ. අපිට මේක හිතන්නයි දුන්නේ කියලා අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ හිතලා අපි තේරුම් ගන්න ඕනේ කියලා. අපි ඒක අපි läග ගන්න ඕනේ කියලා. උපය, උපාදාන, අබිනිවේෂ විනිබද්ද වෙන්න ඕනේ කියලා අපි හිතන්නේ. ඒකට නෙමෙයි දුන්නේ. ඊතර වීමට. ඒ කියන්නේ කුල්ලූපංගෝ ධර්මයේ පහුරකට උපමා කරලා පෙන්නන්නේ. ඒක පහුරක් කියන කාරණාව පහුරට නගින්දිම දන්නේ. නැගලා යන ගමන් නගින් රත්තරන් නැවකට යද්දි ඒක මේ පහුරක් වෙන්නේ නැහැ. නගින්නෙන් පහුරකට. ඒක ප්‍රතිපදාවෙම හම් වෙන්නට ඕනේ. පහුරක් බව. හෙද්දිම පහුරක්. අන්න ඒ පහුරක් බව හම්බෙන්නේ. දැන් ඉතින් බලන්න මේ අහනවා ඒ කරුණුත් එක පහුරක් බව නෙමෙයිද කියලා එදෙන්නේ හරියට ඇහුණොත්. ඉතින් ওই විදිහට අපි මේ ධර්මයට යොමු වීමේ වැදගත්කම ඉස්මතු කරන්න තමයි අපි මම මේක ඇත්තටම මේ සූත්‍රය මුල් කරන් මේ සාකච්ඡාව කරන්න හිතුනේ. ඉතින් අපි අද දවසේදීත් මේ විදිහට සාකච්ඡා කිරීම තුළින් මේ ලෝකයේ කිසිවෙකුට පෙන්වන්න බැරි අසාමාන්‍ය හැකියාවකින් යුක්ත උත්මී පමණක් පෙන්වන ධර්මයක් ප්‍රකට වෙන්නේ. ඒ උත්මයාගේ ඒ උත්තම භාවයේ සත්‍යානුභාවී කාන්තෙන් සත්‍යයි. ඒ උතුම් ධර්මයේ පෙන්නපේ උතුම් සත්‍ය ධර්මයේ ඒකාන්තයෙන් සත්‍යයි. ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවට අනුගත වූ
ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම මත් මේ උතුම් බුද්ධ වචනේ මේ ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව ඒ විදිහටම දේශනා කරන්න ඕනේ. ඒ කරුණ මිස්මුතු කරන්න ඕනේ. මගේ අදහස් මතවාද කිසි විදියකින් එකතු වෙන්න එපායි කියන කාරණා මුල් කරගෙනමයි යත් සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍යානුභව බලයෙන් මේ ලෝකයට මේ ශ්‍රී ලංකාව තුළ මේ ව්‍යාප්ත වෙන මේ කොරෝනා වසංගත බිය දුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි.